හරි මම රෙකෝඩින් ඔන් කරා කට්ටිය බය වෙන්න එපා රෙකෝඩින් එක බලද්දිත් කැමරා එකේ පොඩි ප්‍රශ්නයක් තියෙන එක හදාගන්නකම් අද අපි කරන්නේ ගිය සතියේ අපි කතා කරා පරීක්ෂණාංක 5 6 පරීක්ෂණාංක 5 වුණේ බල සමාන්තර ආශ්‍රණීමේ සත්‍යාපනය කිරීම සහ ඒ ආශ්‍රිතයෙන් නැත්නම් ඒ භාවිතයෙන් නොදන්නා වස්තුවක ස්කන්ධය සෙවීම පරීක්ෂණාංක 6 උනේ ගුර්ණ පිළිපද මූලධර්මයේ භාවිතයෙන් නොදන්නා වස්තුවක ස්කන්ධය සෙවීම. ඔන්න ඔය කියන්නේ ප්‍රැක්ටිකල් දෙකේ තියරි ටික. කියන්නේ ප්‍රැක්ටිකල් එක කරන විදිහ පරීක්ෂණය කොහොමද කරන්න කියන එක මම ඔයගලන්ට ගිය සතියේ කියලා දුන්නා. හරිද? අද අපි ඒක කරන්න ඉස්සරහට ඒකේ මම ඔයගලන්ට වීඩියෝ එකක් පෙන්නලා ඒකේ ප්‍රශ්න කරන එක තමයි අද කරන්නේ. හරිද? හරි. අපි යන් වීඩියෝ එකට පරීක්ෂණාංක 5ට අදාළව. හරිද? පරීක්ෂණාංක 5ට අදාළව. හරි. මේ බලන්න. ඔයගලන්ට මම ස්ක්‍රීන් ෂෙයා කරන්නම්. සෙවීම. හරි. ඔයගලන්ට පේනවා ඇති. පස්වෙනි ප්‍රැක්ටිකල් එක මේ දැක්වෙන්නේ බල සමාන්තර ආශ්‍ර කට්ට. පස්වෙනි ප්‍රැක්ටිකල් එක බල සමාන්තර ආශ්‍ර නියමයේ සත්‍යතාව සෙවීම සහ එය භාවිතයෙන් දෙන ලද වස්තුවක බර සෙවීම. ප්‍රැක්ටිකල් එකට අදාළව කරුණු ටික මම ගිය සතියේ කතා කරා සම්පූර්ණයෙන්ම. අපි ඒක බලලා ඉමු දැන්. බල සමාන්තර ආශ්‍ර නියමයේ සත්‍යතාව සෙවීම සහ එය භාවිතයෙන් දෙන ලද වස්තුවක බර සෙවීම. මේ දැක්වෙන්නේ බල සමාන්තර ආශ්‍ර කට්ටලය. මෙහි බිත්තියේ සවි කරන ලද හෝ සිරස් ලෑල්ලක හොඳින් භ්‍රමණය විය හැකි කප්පි දෙකක් තියෙනවා. ඒ මතින් තන්තුවක් දාලා දෙකලවරට පඩි යෙදිය හැකි ආධාරක දෙකක් තිබෙනවා. තන්තුවට මැදින් තවත් ආධාරකයක් තිබෙනවා. මේ ආධාරකවල ස්කන්ධය දැන සිටිය යුතුයි. එසේ නොවේ නම් ස්කන්ධය නොගිනිය හැකි සැහැල්ලු ආධාරක විය යුතුයි. පරීක්ෂණය ආරම්භ කිරීමේදී එම ලෑල්ලට සුදු කඩදාසියක් සවි කර ගන්නවා. මුලින්ම මේ කප්පි ඊට හොඳින් භ්‍රමණය වේදයි හඳුනා ගැනීමට එනම් ඝර්ෂණය නැතිදයි හඳුනා ගැනීමට මේ තන්තුවල පිහිටීම් ලකුණු කරගෙන මේ ආධාරකවල පිහිටීම් වෙනස් කරලා නැවත නිදහස් කළ විට තන්තුවල පිහිටීම පළමු අවස්ථාවටම පැමිණේදයි අපි පරීක්ෂා කළ යුතුයි. එසේ පැමිණෙනවා නම් කප්පි ඊට හොඳින් භ්‍රමණය වෙන ලෙස සැලකිය හැකියි. පරීක්ෂණයකදී තන්තුවල පිහිටීම කඩදාසිය මත ලකුණු කිරීම සඳහා මේ තන්තුවේ සෙවණැලි හෝ එම තන්තුව කඩදාසිය මත තද කර ලකුණු කිරීම නුසුදුසුයි. මේ සඳහා අපි විවිධ චතුරස්‍රයක් යොදාගෙන මේ කඩදාසිය මත ලම්බකව තබනවා මේ තන්තු ස්පර්ශ වන පරිදි. මේ දැක්වෙන්නේ විවිධ චතුරස්‍රයක්. එහි පාදයක් කඩදාසිය මත ලම්බකව තබා තිබෙනවා. එවිට අනෙත් පාදය තන්තුවේ ස්පර්ශ වන පරිදි සකස් කර විවිධ චතුරස්‍රයේ පහළ කෙළවර කඩදාසිය මත පිහිටි ස්ථානයේ පැන්සලෙන් සලකුණක් තබා ගන්නවා. මේ ආකාරයට
ඉන්පසු වීථි චතුරස්‍රය තවත් ස්ථානයකට ගෙන ගොස් එතනදිත් පෙර ලෙසම වීථි චතුරස්‍රය භාවිතයෙන් කඩදාසිය මත සලකුණක් තබා ගන්නවා. මේ සලකුණු දෙක තන්තුවේ පිහිටීම ලෙස පසුව තීරණය කරන්න පුළුවන්. නැවත වීථි චතුරස්‍රය මෙම තන්තුවේ පිහිටීමටත් යොදාගෙන එම තන්තුවේ පිහිටීමේ ස්ථාන දෙකක් සලකුරු කර ගන්නවා. මේ තන්තුවේ පිහිටීම මේ ලක්ෂ්‍ය දෙකින් මේ තන්තුවේ පිහිටීම මේ ලක්ෂ්‍ය දෙකින් අපි සලකුණු කරගන්න පසු මේ මැද තියෙන තැටිය නැත්නම් ආධාරකය පහළට කර නැවත නිදහස් කරනවා. එවිට මේ පිහිටීමටම පැමිණෙයි නම් කප්පිවල ඝර්ෂණ නැති ලෙස සලකන්න පුළුවන්. අපි මේ කප්පිය සමාන මේ ආධාරකය පහළට කර අතහරිමු. දැන් පේනවා තන්තුවල පිහිටීම පෙර ආකාරයටම පවතින බව. එනම් මේ කප්පි ඝර්ෂණය රහිත ලෙස සලකන්න පුළුවන්. ඉන්පසු බල සමාන්තරාශ්‍ර නියමය සත්‍ය බව පෙන්වීම සඳහා මේ තැටි නැත්නම් මේ ආධාරක මත ස්කන්ධය දන්නා පඩි තුනක් යොදනවා. මේ ආධාරකවල ස්කන්ධයත් පඩිවල ස්කන්ධයත් අපි දැන සිටිය යුතුයි. මේ ආකාරයට පැටිවලට පඩි යොදා සීරුවෙන් අතහැරිය විට ඒවා පහළට ගොස් සමතුලිත අවස්ථාවක් ලැබෙනවා. මේ දැක්වෙන්නේ එම සමතුලිත අවස්ථාව. දැන් නැවතත් කඩදාසිය මත තන්තු තුනේම පිහිටීම් ලකුණු කර ගන්නවා විහිත චතුරස්‍රය භාවිතා කරලා. ඉන්පසු නිර්මාණය මගින් බල සමාන්තරාශ්‍ර ප්‍රමේය සත්‍ය බව සාධනය හැකි. මේ දැක්වෙන්නේ නිර්මාණයට අදාළ රූප සටහන. මේ කඩදාසිය මත ලකුණු කර ලක්ෂ්‍ය දැක්වෙනවා තන්තු තුනේ පිහිටීම සඳහා. අපි තැටි තුනේ යොදා තිබූ ස්කන්ධ එම තැටිවල අගයත් සමග සටහන් කරගත යුතුයි. පළමුව මේ ලක්ෂ්‍ය දෙක යා කරනවා. ඉන්පසු මේ ලක්ෂ්‍ය දෙකත් යා කරනවා. දැන් මෙතන තියෙන මුළු ස්කන්ධයට පරිමාණයක් අනුව මේ රේඛාව මත පාදයක් ලකුණු කරනවා. මෙතන තියෙන අගයට සමාන පරිමාණයක් අනුව මේ පාද කොටස දිගෙන් සමාන වෙනවා. ඒ වගේම මේ පාදයේ මත මෙතන තියෙන මුළු ස්කන්ධය පරිමාණයකට පාදයේ දිග වශයෙන් ලකුණු කරනවා. මේ දැක්වෙන්නේ මේ පාද කොටසෙන් දැක්වෙන්නේ මෙතන තියෙන ස්කන්ධයට අනුරූප අගය. ඉන්පසු මේ පරිමාණය මත සමාන්තර ආශ්‍රයක් සම්පූර්ණ කරනවා. බල සමාන්තර ආශ්‍ර නියමය අනුව බල දෙකක් සමාන්තර ආශ්‍රයක යාබද පාද මගින් නිරූපණය කළ විට එම පාද හමුවන ලක්ෂ්‍ය හරහා පිහිටන විකර්ණය මගින් සම්ප්‍රයුක්තය ලැබෙන බව කියවෙනවා. අපි දැන් මේ ලක්ෂ්‍ය යා කරන විකර්ණය අඳිමු. පරීක්ෂණය නිවැරදිව කළා නම් මෙම විකර්ණය දික් කළ විට මැද තියෙන තන්තුව පිහිටීම පෙන්නපු ලක්ෂ්‍ය හරහා යා යුතු වෙනවා. දැන් අපි මේ විකර්ණයේ දිග මැන ගන්නවා. එම අගය පෙර දැක් වූ පරිමාණය අනුව මැද යොදා ඇති මුළු ස්කන්ධයට සමාන බව පේනවා. එහෙමනම් මෙම පාදයේ මගින් මැද ස්කන්ධය පරිමාණය අනුව පෙන්눔 කරනවා. එතකොට එම ස්කන්ධයට සමාන සහ ප්‍රතිවිරුද්ධ සම්ප්‍රයුක්තය තමයි මේ විකර්ණය මගින් ලබා දෙන්නේ. එහෙමනම් මේ බල සමතුලිත නිසා මැද තියෙන මුළු ස්කන්ධය මෙම විකර්ණය මගින් පරිමාණයට ලබා දෙනවා. එහෙමනම්
බල සමාන්තර ආශ්‍ර නියමය සත්‍ය බව මෙයින් නිගමනය කළ හැකි වේ. දැන් අපි බලමු නොදන්නා වස්තුවක ස්කන්ධය හොයන ආකාරය. අපි ඔයගලන්ට පොඩ්ඩක් කියන්න මට මේක ඔයගලන්ට පේනවද ස්ක්‍රීන් ෂෙයා වෙලා? පොඩ්ඩක් එකනේ මියුට් ටයිම් කරගෙන මට මොකොත් මෙතන ඔයගලන්ව නැහැ කියලා පෙන්නේ ඒකයි. ඔව් වෙනවයි. හරි. මැද තියෙන තැටියට ඒ නොදන්නා වස්තුව දමලා පෙර පරීක්ෂණයේ පරිදිම දෙපස තැටිවලට දන්නා ස්කන්ධය යොදලා මෙය සමතුලිත වීමට සලස්වනවා. ඉන්පසු පෙර ලෙසම තන්තුවල පිහිටීම් ලකුණු කර ගන්නවා. මේ දන්නා ස්කන්ධ භාවිතා කරලා පෙර ලෙසම බල සමාන්තර ආශ්‍රය නිර්මාණය කරනවා. මේ පාද කොටස මගින් මේ පැත්තේ මුළු ස්කන්ධයත් මේ පාද කොටස මගින් මේ පැත්තේ මුළු ස්කන්ධයත් නිරූපණය වෙනවා. එවිට මේ විකර්ණය මගින් නොදන්නා ස්කන්ධය ලබා ගත හැකි වෙනවා. හරි. එතකොට දැන් අපි ඔය බැලුවේ පරීක්ෂණ අංක 5 පිළිබඳව මම වැඩි දුරටත් ඔයගලන්ට පෙන්නපු වීඩියෝ එක. ඔයගලන්ට මම මේ ප්‍රැක්ටිකල් එක ගැන ලොකු දැනුමක් ලබා දුන්නා ගිය සතියේ. අපි ගිය සතියේ මේක සම්පූර්ණයෙන් කතා කරා. මේ කොටස විතර කරන්න මම පැය 2ක විතර කාලයක් ගත්තා. ඔය ඔයගොල්ලෝ විනාඩි 10න් විතර බලපු වීඩියෝ එක මම පැය 2ක් විතර ඔයගලන්ට කියලා දුන්නා. ඒක නෝට් එකක් දීලා සම්පූර්ණයෙන් අපි කතා කරලා ඉවර කරා. ඒක වැඩි දුරටත් තමයි මම මේ උදව්වක් විතර ඔයගලන්ට තව වීඩියෝ එකකුත් ඔයගලන්ට පෙන්නුවේ. ඕකේ වගේම අද අපේ වැඩ යන විදිහ තමයි මම ඊළඟ වීඩියෝ එකත් වෙන්න නම් ඊළඟ ප්‍රැක්ටිකල් එකට ඊට පස්සේ ඔය ප්‍රැක්ටිකල් දෙක A level exam එකේ අවුරුදු දෙකකදී අහලා තියෙනවා. හරිද? මම අවුරුදු දෙක නොකිය ඉන්නම් අවුරුදු දෙක පස්සේ කියන්නම්. අවුරුදු දෙකකදී අහලා තියෙනවා. මම අවුරුදු දෙකේ පේපර් එක ඔයගොල්ලන්ට කියන්නේ ස්ට්‍රක්චර් ප්‍රශ්න දෙක ඔයගොල්ලන්ට දැන් කරන්න දෙනවා. කාලයත් එක්ක කරලා අපි ලකුණු බලමු ඔයගොල්ලන්ගේ තත්ත්වය මොන වගේද කියලා. හරි. ඊළඟ එකට යමු. අපි කරපු දෙවෙනි ප්‍රැක්ටිකල් එක දැන් අපි බැලුවේ පස්වෙනි එක පරීක්ෂණ අංක 6. හරි මේ වීඩියෝ එකත් බලන්නකෝ. මේ අපි කරපු ඊළඟ ප්‍රැක්ටිකල් එක මේකත් මම සම්පූර්ණයෙන් සාකච්ඡා කරා. ගූර්ණ පිළිබඳ මූලධර්මයේ භාවිතා කර වස්තුවක බර නිර්ණය කිරීම. හරි මේකත් බලන්න. ගූර්ණ පිළිබඳ මූලධර්මය භාවිතා කර වස්තුවක බර නිර්ණය කිරීම. ගූර්ණ මූලධර්මය යනු සමතුලිත පද්ධතියක යම් ලක්ෂයක් වටා ගූර්ණයන්ගේ වීජ එකතුව ශූන්‍යයි කියන මූලධර්මය. මේ දැක්වෙන්නේ පරීක්ෂණයට අදාළ උපකරණ. මේ මීටර රූලක් මේ ආධාරකයකට සවි කර ඇති තියුණු ධාරයක් සමහර විට එය පිහිදාරයක් ලෙස හඳුන්වනවා. මේක ස්කන්ධයේ සෙවිය යුතු වස්තුව. මේක අගේ දන්නා පඩියක්. මේ සිහින් නූල් කැබලි කීපයක්. අපි පළමුව මීටරුව මේ තියුණු ධාරය මත තිරස්ව සන්තුලනය කළ යුතුයි.
දැන් අපිට පේනවා ඒ සන්තුලනය වී නැති බව. අපි මීටර රුල එහා මෙහා කිරීමෙන් තිරස්ව සන්තුලනය කළ යුතු වෙනවා. මේ අවස්ථාවත් සන්තුලනය වී නැහැ. මේ අවස්ථාවේදී මීටර රුල තිරස්ව සමතුලිත වූ බව පේනවා. අපි මෙම ධාරය මත මීටර රුලේ ගුරුත්ව කේන්ද්‍රය ඇති ලෙස මෙයින් තීරණය කරනවා. අපි එම ස්ථානයේ පාඨාංකය සටහන් කරගත යුතුයි. මේ දැක්වෙන්නේ මීටර රුලට ස්කන්ධය නොදන්නා වස්තුවත් පඩියත් තන්තු වලින් ගැටගසා ඇති ආකාරය. අපි දැන් මේ පද්ධතිය පෙර සොයාගත් ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටි ලක්ෂයෙන් ධාරයේ මත සමතුලිත කිරීමට පරීක්ෂණය කළ යුතුයි. දැන් මේ අවස්ථාවේදී අපිට පේනවා මීටර රුල තිරස්ව සමතුලිත වී ඇති බව. එසේ නොවේ නම් ජීහි පිහිටුම වෙනස් නොකර එනම් මීටර රුල වෙනස් නොකර තන්තු වල පිහිටීම වෙනස් කිරීමෙන් සමතුලිතය ලබාගත යුතුය. ඉන්පසු එම ධාරයේ පිහිටි හෙවත් ගුරුත්ව කේන්ද්‍රයේ සිට තන්තු වලට දුරවල් L1 සහ L2 මැන සටහන් කරගත යුතුය. මේ දැක්වෙන්නේ අදාළ સિદ્ધාන්තය. මේ සන්තුලනය වී ඇති අවස්ථාවේදී පිහි ධාරය වටා පද්ධතිය සමතුලිත බැවින් එම ධාරය වටා හෙවත් ගුරුත්ව කේන්ද්‍රය වටා ගූර්ණ ලබාගත හැකි දෙපසට ගූර්ණ සමාන විය යුතුය. පඩිය මගින් ඇති කරන ගූර්ණය mg වැඩි කිරීම L2 සමානයි නොදන්නා වස්තුව මගින් ඇති කරන ගූර්ණය සිම්පල් mg වැඩි කිරීම L1. අපි කැපිටල් M L1 සහ L2 සටහන් කරගත්තා. ඉන්පසු මෙම තන්තු වල පිහිටීම් වෙනස් කර නැවත පෙර ගුරුත්ව කේන්ද්‍රය ලක්ෂයෙන්ම සන්තුලනය වන පරිදි තවත් අවස්ථා කිහිපයක් සඳහා L1 සහ L2 ආගයන් සටහන් කරගත යුතුයි. ඉන්පසු මෙම ගූර්ණ මූලධර්මය යොදා ගැනීමෙන් මේ දැක්වෙන සමීකරණය ලබාගත හැකියි. මෙහි L1 සහ L2 විචල්්‍ය කීපයක් බැවින් y සමානයි mx ආකාර සමීකරණයකට වෙනස් වී පවතින්නේ. අපි L1 සහ L2 අතර අඳින ප්‍රස්ථාරය y සමානයි mx ආකාර හෙවත් මූල ලක්ෂ්‍ය හරහා යන ප්‍රස්ථාරයක් විය යුතුයි. එහි අනුක්‍රමණය සිම්පල් m මගින් නොදන්නා ස්කන්ධයේ සිම්පල් m බෙදීම පඩියේ ස්කන්ධයේ කැපිටල් M කියන අනුපාතය ලැබෙනවා. එයින් අපිට නොදන්නා ස්කන්ධයේ සිම්පල් M සමාන වෙනවා අනුක්‍රමණය වැඩි කිරීම පඩියේ ස්කන්ධය. එබැවින් නොදන්නා ස්කන්ධය සොයාගත හැකියි. මෙම පරීක්ෂණයේ වැදගත් කරුණු කීපයක් නම් නොදන්නා ස්කන්ධය සහිත වස්තුවේ එම ස්කන්ධයට ආසන්නව සමාන ස්කන්ධයක් ඇති පඩියක් යොදා ගැනීමෙන් පරීක්ෂණය සඳහා ලැබෙන පාඨාංක ඉතා හොඳ විසුරුමක් සහිතව ලබාගත හැකි වෙනවා. එමෙන්ම මීටර රුල පුරාම එම ස්කන්ධ ගැට ගැසිය හැකි බැවින් L1 සහ L2 සඳහා විශාලාගයන් ලැබෙන බැවින් එම දුරවල් මැනීමේ දෝෂ ප්‍රතිශතත් අඩු වෙනවා. තවද ඝනකම් මීටර රුලක් යොදා ගැනීමෙන් පිහිදාරයක් මත එම මීටර රුල පමණක් සන්තුලනය කර ගුරුත්ව කේන්ද්‍රය සොයා ගැනීම අපහසු විය හැකියි. එවිට මීටර රුල සිහින් තන්තුවක් මගින් එල්ලා සමතුලිත කර ගැනීමෙන් ගුරුත්ව කේන්ද්‍ර පිහිටුම සොයා ගැනීම වඩා පහසු වෙනවා. පරීක්ෂණය දිගටම සිදු කිරීමේදී
පිහිදාරය මත තිරස සන්තුලනය කිරීම වෙනුවට ගුරුත්ව කේන්ද්‍රයෙන් සිහින් නූලකින් එල්ලා පරීක්ෂණය සිදු කිරීම පහසුවක් වෙනවා. My job is to make college easier because students have a lot on their. හරි. හරි. එතකොට අපි ඔය විදිහට ප්‍රැක්ටිකල් දෙකට දාලා හරි. එතකොට අපි ඔය විදිහට ප්‍රැක්ටිකල් දෙකට අදාළව හරි. එතකොට අපි ඔය විදිහට ප්‍රැක්ටිකල් දෙකට අදාළව වීඩියෝ දෙක බැලුවා ගිය සතියේ සාකච්ඡා කරපු. දැන් ඕගලන්ට මේ දෙක කරන්න දෙන්නයි යන්නේ. හරිද? දැන් යන්නේ ඕගලන්ට මේ දෙක කරන්න දෙන්න යන්නේ. හරිද? මේකේ ප්‍රශ්න දෙකක් තියෙනවා. මේ A level එක්සෑම් එකේදී අහපු ස්ට්‍රක්චර් ප්‍රශ්න දෙකක්. හරිද? එක ප්‍රශ්නයකට විනාඩි 10ක් දෙනවා. ඒ කියන්නේ ප්‍රශ්න දෙකක් විතර තියෙන හින්දා විනාඩි 20ක් ඕගලන්ට හම්බ වෙනවා. හරිද? ඔගලන්ට මම මේක PDF එකක් විතර group එකට දානවා. ප්‍රශ්න දෙක මෙතන ඔගලන්ට පැහැදිලිව හොයාගන්න පුළුවන් වෙන විදිහට තියෙන්නේ. ෆොටෝ ටිකක් අර PDF කරලා තියෙන එකේ. එතකොට ඕගොල්ලෝ මේ ප්‍රශ්න දෙක විනාඩි 20ක් ඇතුළත කරලා ආපහු එන්න ඊට පස්සේ මම මේ ප්‍රශ්න දෙක සාකච්ඡා කරලා ඕගොල්ලන්ගේ අඩුපාඩු ලකුණු ටික අපි බලමු කොහොමද මේ ප්‍රැක්ටිකල් දෙක ඔයගොල්ලෝ තේරුම් ගත්තේ කියලා. හරිද? කොහොම ඉන්න පොඩ්ඩක්. මයික් ගෲප් එකට දාන්නම් දැන්. ඒකේ මුලින්ම තියෙන්නේ අපි ඔය මුලින්ම බලපු ප්‍රැක්ටිකල් එකට අදාළ ප්‍රශ්නය. ඊළඟට තියෙන්නේ ඊට පස්සේ ප්‍රැක්ටිකල් එක. හරිද? එතකොට වෙලාව දැන් 10:34යි 10:35යි කියලා අපි හිතමු. 45යි 55 වෙද්දී ඔයගොල්ලෝ එන්න ඕනේ. මට එවන්න අවශ්‍ය නෑ මේක. ඔයගොල්ලෝ ගාව තියාගන්න. ඔයගොල්ලෝ අවංකව තමන්ගේ ලකුණු කීයද කියලා බලා ගන්න. හරිද? හරි. ඒ අතරේ මයි කැමරාවේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම ඒක හදාගෙන තියාගන්නම්. ඔයගොල්ලෝ ලීව් වෙලා මේ පේපරේ ලියන්න. පේපරයක් නේ පොඩි ප්‍රශ්න දෙකක් තියෙන්නේ. ඒක ලියන්න. අපි බලමු. හරි. ඔන්න මම group එකට දානවා. තාම send වෙනවා. කරගෙනවා තාම. කොහොම ඉන්න විනාඩියක්. හරි. සීට් එක හරි මම ගෲප් එකට දැම්මා. ප්‍රැක්ටිකල් 5 and 6 කියලා තියෙන එක ලියන පොතේ අංක දාලා ලියන්න. ප්‍රැක්ටිකල් දෙකේ අවුරුදු දෙක වෙන්නේ පළවෙනි ප්‍රැක්ටිකල් එක 2005 level ඊළඟ ප්‍රැක්ටිකල් එක 2017. හරිද? ප්‍රැක්ටිකල් අංක දෙක වෙන්නේ ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් දාපු PDF එකක් තියෙනවා. ඒකේ අලු පාට බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ 2005 level ප්‍රශ්නය. ඊට පස්සේ ප්‍රශ්නය 2017 level ප්‍රශ්නය. ඔයගොල්ලෝ අංක දාලා පොතේම ලියාගන්න ප්‍රශ්නයක් නෑ. ඔයගොල්ලන්ට කැමති විදිහකට ඒක කරන්න. හරිද? නැත්තම් ප්‍රැක්ටිකල් වලට වෙනම පොතක් තියාගන්න. ඒත් කමක් නෑ. මම ප්‍රැක්ටිකල් ටික පිළිවෙලට කරනවා. ඒකට මේ level ප්‍රශ්නත් එක්ක වෙනම පොතක් එකට තියාගන්න. හරි. එහෙනම් ඔයගොල්ලෝ දැන් මේ PDF එක බලලා ලියන්න. දැන් ලීව් වෙලා 10:56 වෙද්දී ආපහු ජොයින් වෙන්න. මේ ප්‍රශ්න දෙකම කරලා 10:56 වෙද්දී ජොයින් වෙන්න. හරි. දහයයි 56 වෙද්දී ජොයින් වෙන්න. උදයන්ග ඇහුන්නේ නැද්ද? උදයන්ග හරි බලන්න මම ඔයගොල්ලන්ට ප්‍රශ්න දෙකක් කරන්න කියලා දුන්නා. හරිද? එකක් තමයි පළවෙනි ප්‍රශ්නේ විදිහට මම දුන්නේ 2005 level ප්‍රශ්නය. ඒකේ පළවෙනි ස්ට්‍රක්චර් ප්‍රශ්නය. පළවෙනි ස්ට්‍රක්චර්ස් එක. මෙන්න මේ ප්‍රශ්න තමයි මම මුලින්ම දීලා තියෙන්නේ. හරිද? බලමු ප්‍රශ්නය. ඒක අපිට කියනවා
බලන්න. එතන කැපිටල් A කොටස ව්‍යුහගත රචනා ප්‍රශ්න 4ට පිළිතුරු සපයන්න ඔයාලට පුළුවන් ගුරුත්වජ ත්වරණයගේ 10ක් කියලා ගන්න. හරිද? මේක කියනවා බල සමාන්තර රාශි මූලධර්මයේ සත්‍යාපනය කිරීම සඳහා පාසල් පරීක්ෂණාගාරයක් තුළ භාවිතා කරන ලබන සැකැස්මක් රූපයේ දැක්වේ. හරිද? බල සමාන්තර රාශි මූලධර්මයේ සත්‍යාපනය කිරීම සඳහා පාසල් පරීක්ෂණාගාරය තුළදී භාවිතා කරන සැකැස්මක් රූපයේ දැක්වේ. හරිද? මේ සැකැස්මේ ඒගොල්ලෝ කොටස් නම් කරලා තියෙනවා. මේ කැපිටල් A කියන්නේ සුමට කුඩා කප්පි කියලා අපිට කියනවා. අපි දන්නවා ඒවා. B කියන්නේ අල්පෙනිති මගින් සුදු කඩදාසියක් සවිකොට ඇති සිරස් අඳින පුවරුව අපි කියනවා සිත්තම් පුවරුව කියලා ඔකට. හරිද? ඔය පිටිපස්සේ තියෙන්නේ ලී ලෑල්ලක් තියෙන්නේ. ඒක ටිකක් අල්පෙනිති වගේ දේවල් හයි කරන්න පුළුවන් විදියට ටිකක් පහසු වෙන්න. අපි දන්නවා කොස්ලි එක වගේ අල්පෙනිති හයි කරන්න අමාරුයි. ඒ වගේ නැති ටිකක් මෘදු ලීයක් තියෙන්නේ. හරිද? හැබැයි ඇද්ද වෙලා නැති හරි සිරස් පුවරුවක් තියෙන එතන. හරිද? අපි දන්නවා මේක දැන්. C කියන්නේ සැහැල්ලු තන්තු. හරිද? ඒක දන්නවා. එතකොට D කියන්නේ සැහැල්ලු තරාදි තැටි. අපි දන්නවා තැටි සැහැල්ලුයි තමා. හරි. සැහැල්ලු නොවුනොත් කරන්න ඕන දේත් අපි දන්නවා. PQR කියන්නේ මොනවද? බාර. බාර එහෙම නැත්නම් ස්කන්ධ. හරිද? හරි. එකේ පළවෙනි ප්‍රශ්නය යටතේ සිම්පල් A පළවෙනි ප්‍රශ්නයේ විදිහට අපෙන් අහනවා මෙම පරීක්ෂණය නිවැරදිව සිදු කිරීම සඳහා අවශ්‍ය අනෙකුත් අයිතම ලයිස්තුවක් දෙන්න. තව මොනවද ඕනේ? සදේ මොනවද තව ඕනේ? සදේව තව මොනවද ඕනේ? මොනවද? විහිදි චතුරස්‍රය. විහිද නෙමෙයි විහිත චතුරස්‍රය. ඊට පස්සේ තිනඩ තුරස්. විහිත චතුරස්‍රය හෝ මොකද්ද? තිනඩ තුලා. නෑ විහිත චතුරස්‍රය හෝ තල දර්පණය. ඊට පස්සේ තව ඕනේ තෙදර තුලාවක් ඕනේ. තෙදර තුලාවක්. වෙන මොනවද ඕනේ? ඕකේ අර තිත් අතර දුර වනින්නේ මොකෙන්ද? වියත් ඇඟිල්ලෙන්ද වියත් වලින්ද? ඈ? ඕකේ දුර වනින්නේ අනුපාත විදිහට වියත් වලින්ද? මීටර රූලක් ඕනේ. මෙතනින් අවමය දෙකක් තියෙන විදිහට මෙතනින් දෙකක් තිබ්බනම් ඇති. දෙකක් කියන්නේ මේ දෙක නෙමෙයි ඈ. මේ එකක් මේ එකක්. මෙතන තුනක් තියෙනවනේ. මේ එක මේකට එක ලකුණක් හම්බ වෙනවා. හරිද? අඩුම දෙකක්වත් තියෙන්න ඕනේ. එක ලකුණක් හම්බ වෙනවා. ඊට පස්සේ සිම්පල් B ප්‍රශ්නේ අපි බලමු. ප්‍රශ්නය අහනවා කප්පිවල ඝර්ෂණය නොසලකා හැරිය හැකියයි ඔබ පරීක්ෂා කරන්නේ කෙසේද? අපි දන්නවා දැන් ඒක. කප්පිවල ඝර්ෂණය නොසලකා හැරිය හැකියයි ඔබ පරීක්ෂා කරන්නේ කෙසේද? කොහොමද කරන්නේ? තරණි කොහොමද කරන්නේ? තරණි අර මැද ඇති බාරය පල්ලෙහාට ඇදලා ඒක මුලින් තිබ්බ තැනට යනවා නම් ඒකේ ඝර්ෂණය නැහැ කියලා නිගමනය කරන්න පුළුවන්. අන්න හරි. කොහොමද කරන්නේ? මැද තියෙන බාරය පහළට ඇදලා අතාරිනවා. අතාරියට පස්සේ අපි දැක්කරක පැද්දිලා මුල් තියෙන පිහිටුමට આવොත්, එයාගේ මුල් පිහිටුමට આવොත් අපි කියනවා ඝර්ෂණයක් රහිතයි කියලා අපිට ඔප්පු කරගන්න පුළුවන්. ඔන්න ඔය කියන එක ලියනකොට එක ලකුණක් හම්බ වෙනවා. ඔය කියන එක ලියනකොට එක ලකුණක් හම්බ වෙනවා. හරිද? ඒක ලියන්න ඕනේ මෙහෙම. මැද ඇති බාරය නැත්තම් මැද ඇති තුලා තැටිය මදක් පහළට ඇද අත්හැරිය විට නැවත මුල් පිහිටුමට පැමිණේදයි බැලීම. නැවත මුල් පිහිටුමට පැමිණේදයි බැලීම. නැවත මුල් පිහිටුමට පැමිණේදයි බැලීම. ඕක මාකි ස්කීම් එකේ මෙන්න මේ උත්තරයටත් ලකුණු දීලා තියෙනවා. මාකි ස්කීම් එකේ මෙන්න මේ උත්තරයටත් ලකුණු දීලා තියෙනවා. සම්පූර්ණ පද්ධතියම පහළට විස්ථාපනය කර නැවත මුල් පිහිටුමට පැමිණේදයි බැලීම. සම්පූර්ණ පද්ධතිය පහළට විස්ථාපනය කර නැවත මුල් පිහිටුමට පැමිණේදයි බැලීම. එකලත් ලකුණු දීලා තියෙනවා. හරිද? ඊළඟට C
C C අපිට කියනවා ඉහත සැකැස්ම ඔබහට සකසා දී ඇතනම් බල සමාන්තරාශ්‍ර මූලධර්මයේ සත්‍යාපනය කිරීම සඳහා ඔබ යොදා ගන්නා පියවර ලුහුඩින් දක්වන්න. ආපහු ප්‍රශ්නය ඉහත සැකැස්ම ඔබහට සකසා දී ඇතනම් බල සමාන්තරාශ්‍ර මූලධර්මයේ සත්‍යාපනය කිරීම සඳහා ඔබ යොදා ගන්නා පියවර ලුහුඩින් දක්වන්න. ලුහුඩින් කියන්නේ කෙටියෙන් දක්වන්න. ඔන්න පියවර 5ක් ඔයාලට ඉඩ තියලා තියෙනවා ලියන්න. හරිද? හරි. අපි බලමු මොනවද පියවර 5. පියවර 5ක් අපෙන් අහනවා. පළවෙනි පියවර මොකක්ද? සදේව පළවෙනි පියවර මොකක්ද? ඇල්පෙනිති වලින් අර කොළ යනවා කියන්නේ. දැන් ඕක ප්‍රශ්නේ කියලා තියෙනව නේද? ප්‍රශ්නේ උඩ කියවුවද පැහැදිලිව? ඈ අල්පෙනිති අලෝප කොළයක් කියලා තියෙනව නේද? බෝඩ් එකක් කියලා. ඒක තියෙනව නේද එහෙම එකක්? අර ගර්ෂණේ අර තියෙනවද බලනවා කියලා ලියුවා. නෑ නෑ දැන් ඔය ඔයා දැන් කියනවනේ ඔය බෝඩ් එකේ පිටිපස්සේ සුදු ඔයා කියන්නේ සුදු කඩදාසි අලවනවා කියන එකනේ. නේද? ඔව්. සුදු කඩදාසි අල්පෙනිති අරගෙන සුදු කඩදාසි අලවනවා කියන එක නෙවෙයි කියන්නේ. ප්‍රශ්නේ කියවුවද? ප්‍රශ්නේ උඩ කියනවා මෙහෙම එකක්. බලන්න B කියන්නේ මොකද්ද? ඔය රූපේ B කියන්නේ මොකද්ද? අල්පෙනිති මගින් සුදු කඩදාසියක් සවි කොට ඇති සිරස් අදින පුවරුව. අල්පෙනිති මගින් සුදු කඩදාසියක් සවි කොට ඇති සිරස් අදින පුවරුව. ඔයාට ආයි අල්පෙනිති ගන්න දෙයක් නැහැ ඒකේ. ඒක කරලා දීලා තියෙන්නේ. ඒකට ලකුණු දෙන්නේ නැහැ. හරිද? ඊළඟට ඔය ඝර්ෂණයක් සහිතව නිරීක්ෂණය කිරීම. මේකට ලකුණු දෙනවද? නෑ ඒක උඩ පියවරේ කරා. ඇයි දැන් කරේ? දැන් ප්‍රශ්නේ ඇහුවේ. ආයි ඒක අහන්නේ නැහැ. ඒ දෙක නැතුව ඒ දෙකම බෑ. පළවෙනි පියවරට සුදු කඩදාසි අලවනවා කියන එකත් බෑ. ඝර්ෂණයක් සහිතද රහිතද කියන එක නිරීක්ෂණය කරනවා කියන එකත් බෑ. හේතුව සුදු කඩදාසි අලවල කියලා ගාන කියලා තියෙනවා. ඝර්ෂණය රහිතද නැද්ද කියන එක උඩ පියවරේ කරා අපි දැන්. දැන් අහන්නේ එතනින් එහාට මොකද කරන්න පියවර කියලා. තරණි මොකද්ද? පළවෙනි පියවර මොකද ලිව්වේ? තරණි වීදි චතුරස්‍රය තන්තු වලට ලම්බකව තබා අර ලම්බ ප්‍රක්ෂේපණ ලබා ගැනීම. හරියටම තියෙනවා. එක ලකුණ. හරිද? එක ලකුණ නෙමෙයි. හරිද? ඔන්න පළවෙනි පියවර මොකද්ද? අපි දන්නවා අර තන්තුව තියෙන්නේ සුදු කඩදාසියකට නැත්නම් අර සිත්තම් පුවරට මදක් ඉස්සරහින් තියෙන්නේ. අපිට මෙතන ලම්බ ප්‍රක්ෂේපණ ලබා ගන්න ඕනේ. ඒකට පාවිච්චි කරන විහිද චතුරස්‍රයක් හරි එහෙම නැත්නම් තල දර්පණ කැබැල්ලක් හරි එහෙම ලියන මේ විහිද චතුරස්‍රයක් හෝ තල දර්පණ කැබැල්ලක් භාවිතයෙන් තන්තු වල ලම්බ ප්‍රක්ෂේපණ සුදු කඩදාසිය මත සටහන් කිරීම. ඔන්න ඔක තමයි පළවෙනි පියවර. හරිද? පළවෙනි එක මොකද්ද? මෙන්න මේ ටික තියෙන්න ඕනේ. කොබන් එක ලියපු කට්ටිය පළවෙනි පියවර විදිහට පළවෙනි පියවර විදිහට තමන්ගේ පළවෙනි පියවර විදිහට ඒක ලියපු කට්ටිය. චමුදිත හොඳයි. තිසුර හොඳයි. තරණි හරි. තුමල් මොකද උනේ? මොකද්ද ලිව්වේ තුමල්? තුමල් මොකද්ද ලිව්වේ? ඝර්ෂණය රහිත. නෑ ඝර්ෂණය අපි කතා ලිව්වනේ උඩින් නේද? ඒක ලියන්නේ නැහැ එතකොට එතන. හරිද? හරි. එතකොට පළවෙනි පියවර වෙන්නේ විහිත චතුරස්‍රය හෝ තල දර්පණ කැබැල්ල භාවිතයෙන්. විහිත චතුරස්‍රය හෝ තල දර්පණ කැබැල්ල භාවිතයෙන්. තන්තු වල ලම්බ ප්‍රක්ෂේපණ තන්තු වල ලම්බ ප්‍රක්ෂේපණ තන්තු වල ලම්බ ප්‍රක්ෂේපණ තන්තු වල ලම්බ ප්‍රක්ෂේපණ සුදු කඩදාසිය මත සටහන් කිරීම. සුදු කඩදාසිය මත සටහන් කිරීම. මට විනාඩියක් දෙන්න. හරි. හරි. ඕකේ දෙවෙනි පියවර මොකද්ද? පළවෙනි පියවර මම නැවත කියන්නම්. පළවෙනි පියවර තමයි මම කිව්ව එක නැවත කියන්නම්. විහිත චතුරස්‍රය හෝ තල දර්පණ කැබැල්ල භාවිතයෙන් විහිත චතුරස්‍රය හෝ තල දර්පණ කැබැල්ල භාවිතයෙන් තන්තු වල ලම්බ ප්‍රක්ෂේපණ සුදු කඩදාසිය මත සටහන් කිරීම. එහෙම නැත්නම් මෙහෙමත් හරි තන්තුවට ලම්බකව විහිත චතුරස්‍රය තබා තන්තුවට ලම්බකව විහිත චතුරස්‍රය තබා ලක්ෂ දෙකක් ලකුණු කිරීම. ලක්ෂ දෙකක් ලකුණු කිරීම. ලක්ෂ දෙකක් ලකුණු කිරීම. අපි දන්නවා උතන ලක්ෂ දෙකනේ ඕනේ. දැන් රේඛාවක් නේ උතන අදින්නේ. රේඛාවක් අදින්න අපිට ඕනේ ලක්ෂ දෙකයි. උතන 3 4ක් අඳ ගන්න ඕනේ නැහැ. ලක්ෂ. එහෙම නැත්නම් මේකට ලකුණු දීලා තියෙනවා.
තල දර්පණයක් තන්තුවට යටින් තබා තන්තුවේ ප්‍රතිබිම්බය මගින් තල දර්පණයක් තන්තුවට යටින් තබා තන්තුවේ ප්‍රතිබිම්බය මගින් තල දර්පණයේ දෙකඩවර ලක්ෂ දෙකක් ලකුණු කිරීම. තල දර්පණයේ දෙකඩවර ලක්ෂ දෙකක් ලකුණු කිරීම. පළවෙනි පියවර විදිහට ඒක තියෙන්න ඕනේ. හරිද? දෙවන පියවර මොකක්ද? චමුදිත දෙවන පියවර. සුදු කඩදාසිය විතරගෙන මීට පොදුවක් භාවිතයෙන් එම ලක්ෂ්‍ය ආකර ගැනීම. හරි. ඔය රෙකෝඩ් එක කලින් එදා හිටියද? ප්‍රැක්ටිකල් එක කරද්දී? ඔව්. ඒක තමයි හරි. හරි. සුදු කඩදාසිය ගලවලා අයින් කරලා අපිට පුළුවන් මෙතන සමාන්තර ආශ්‍රය සම්පූර්ණ කරන්න මීටර කෝදුව පාවිච්චි කරලා. ඒක තමයි දෙවෙනි පියවර. සුදු කඩදාසිය ගලවා ඉවත් කරලා අර පාවිච්චි කරපු ලක්ෂ්‍ය උපයෝගී කරගෙන එතන සමාන්තර ආශ්‍රය සම්පූර්ණ කරන්න. ඒක ලියන්න ඕනේ මෙහෙම. කඩදාසිය පූර්වයෙන් ඉවත් කර කඩදාසිය පූර්වයෙන් ඉවත් කර ලක්ෂයන් භාවිතයෙන් රේඛා නිර්මාණය කරන්න. ඊට පස්සේ කියන්න ඕනේ P හා R ට සමානුපාතික වන ලෙස දිග ලකුණු කරන්න ඕන. කර දෙන්නෙක් ඉන්නවනේ දෙපැත්තේ. ස්කන්ධ දෙකක් ඉන්නවනේ PR කියලා. මැද Q ඉන්නවනේ. මේ PR ට සමානුපාතික වෙන දිග පාවිච්චි කරනවා. හරිද? PR ට සමානුපාතික වෙන දිහට දිග සලකුණු කරනවා අපි. හරිද? අපි දන්නවා සමානුපාතික වෙන අපි ගන්නෙ නිව්ටනයක් සෙන්ටිමීටර එකක්. ඒ විදිහට අපි සමානුපාතික වෙන දිහට දිග සලකුණු කරලා සමාන්තර ආශ්‍රය සම්පූර්ණ කරන්න ඕනේ. ඒ පියවරට තමයි දෙවෙනි පියවර විදිහට හම්බෙන්නේ අපිට. විසර තුන්වෙනි පියවර මොකද්ද? ඊට පස්සේ සුදුසු පරිමාණයක් අරගෙන PR අතර අදාළ සමාන්තර ආශ්‍රය කරගන්න. හරි ඒක මෙහෙමයි. දැන් ඔයාගේ පියවර අතනින් කැඩෙනවා. ඒ කියන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ ඇත්තටම. දැන් පියවර දෙකකට කැඩුවයි කියලා. හැබැයි ඕක දැන් උඩින් කිව්වනේ අපි. ඔය කතාව උඩින් කියලා ඉවරයි මේ වෙද්දි. සමාන්තර ආශ්‍රය සම්පූර්ණ කිරීම වෙනකන් දැන් කරලා ඉවරයි මේ දෙවන පියවර ඉවර වෙද්දි. ඒක හරියට මෙතෙන්ට ඔන්න ඕන කියලා එකක් නැහැ. හරිද? හැබැයි එහෙම වුණොත් එහෙම පියවර මදි වෙනවා. ඒ කියන්නේ 6-7ක් ඕනේ මේක විස්තර කරන්න. අන්න එහෙම පොඩ්ඩක් හිතලා දාන්න ඕනේ. මේකට වඩා ගැලපෙන්නේ ඕක වැරද්දක් නැහැ. හැබැයි ඔයාලට දෙවෙනි පියවරට මොකක්ද දැම්මේ එතකොට? තිසුර? ඔයාගේ දෙක මොකද්ද? ඒක කියන්නේ අර කඩදාසිය විතර අරගෙන අර මීටර කෝදුවක් තරම් යා කරගන්න ඕනේ. එතකොට ඉතින් ඔයාලට තේරෙනවද මේ පොඩි වැඩක් වගේනේ. ඒකට අරගම එකතු කරා නම් හරි. හරිද? ඒක ප්‍රශ්නයක් නෑ. ඒක වැරද්දක් නෑ. ලකුණු දෙන විදිහ මම අන්තිමට කියන්නම්. හරිද? මෙතනට වඩා ගැලපෙන මෙන්න මේ වගේ උත්තරයක්. සමාන්තරාශ්‍රය සම්පූර්ණ කර බද්ධ පාද දෙකේ ඡේදන ලක්ෂ්‍ය හරහා යන විකරණය ඇඳ එහි දිගමන ගන්න ඕනේ. දැන් මැද්ද විකරණයක් තියෙනවනේ. අන්න ඒ දක්වා තමයි මේක බලාපොරොත්තු වෙන්නේ. අපි දන්නවා දැන් මෙහෙම සමාන්තරාශ්‍රය දැන් ඔහොම අපි තිත් තිබ්බොත් මේ විදිහට ওই විදිහට අපි තිත් අර ලම්බ ප්‍රක්ෂේපණ ලකුණු කරොත් මේවා මෙහෙම යා කරලා මේවා යා කරද්දී මම සම්පූර්ණයෙන් කතා කරා. ඊට පස්සේ මෙහෙම සමානුපාතික වෙන දිග ලකුණු කරලා මෙහෙම සමාන්තර ආශ්‍රය යනකන මෙන්න මේ පාදයේ දිගමැන ගන්න එක තමයි ඊළඟට කරන්නේ. මේ පාදයේ දිගමැන ගන්න එක තමයි මෙතනදී කරන්නේ. ලියගෙන ඒක මෙහෙමයි තියෙන්නේ. ලියන්න. සමාන්තර ආශ්‍රය සම්පූර්ණ කර බද්ධ පාද දෙකේ ඡේදන ලක්ෂ්‍ය හරහා යන සමාන්තර ආශ්‍රය සම්පූර්ණ කර බද්ධ පාද දෙකේ ඡේදන ලක්ෂ්‍ය හරහා යන බද්ධ පාද දෙකේ ඡේදන ලක්ෂ්‍ය හරහා යන විකරණය ඇඳ එහි දිගමැන ගැනීම. විකරණය ඇඳ එහි දිගමැන ගැනීම. හතරවෙනි පියවර. ඊළඟට මොකද්ද වෙන්න ඕනේ? සදව ඊළඟට මොකද්ද? මේ පියවර පහ කරගෙන ප්‍රැක්ටිකල් කරලා ඉවරයි වගේ තමයි. සදව මොකද්ද ඊළඟට? අර ගත්ත පරිමාණයට හරි බර හරියනවද කියලා බලන්නේ. මොකද ඉතින් ඔය ලියන භාෂාවෙන් නෙමෙයි කියන භාෂාවෙන් නෙමෙයි ලියන භාෂාවෙන් කියන්නේ. ඔය ලිව්වේ මොකද? කියපු දේ හරි. මොකද්ද ඒක කොහොමද ලියන්නේ? අර සමාන්තරාශ්‍රය විකරණයේ දිග මන දාගත් පරිමාණය ගුණ කරාම Q එකේ බර හම්බෙනවා. අන්න හරි. හරියටම හරි. එන්න ඕනේ මෙහෙම විකරණයේ දිගභාවිතයෙන් හා අදාළ පරිමාණයේ භාවිතයෙන් බලය සොයා ගන්න. බලය කියන්නේ මේකේ මෙතන තියෙන බලය සොයා ගන්න. එය Q භාරයට සමානදයි බලන්න.
ඒ Q භාරයට සමානදයි බලන්න. ඒ Q භාරයට සමානදයි බලන්න. ඔන්න සමානද කියලා බැලුවා. පස්වෙනි අන්තිම පියවර. තරණි මොකද්ද? පස්වෙනි එකේ. විකර්ණයේ දිශාව සිරස් දෙයි බැලීම. වෙන හරි. ඊට පස්සේ බල සමාන්තරස් ප්‍රවේ සත්‍ය බව තහවුරුයි කියලා. හරියටම හරි. පස්වෙනි එක වෙන්නේ විකරණය සිරස්ද කියලා බලනවා. බලලා සිරස් නම් අපි නම් නිගමනය කරනවා බල සමාන්තරස් මූලධර්මයේ සත්‍යයි කියලා. හරිද? ඔන්න පියවර 5. ඒක එන්න ඕනේ මේ විදිහට අවසානික විකරණයේ සිරස්ව පිහිටන්නේදයි සොයා බලා ලකුණු කරන ලද දිශාව Q හි දිශාවම පවතීදයි බලා විකරණයේ සිරස්දය පරීක්ෂා කර ලකුණු කරන ලද දිශාව තන්තුවේ Q හි දිශාව පවතීදයි සොයා බල සමාන්තරස් මූලධර්මයේ සත්‍ය බව පෙන්වීම. ඒක තමයි පස්වෙනි පියවර. ඔය පියවර පහට ලකුණු හම්බෙන්නේ මෙහෙම. ඔය කියන එක ඇතුලේ මේ කියන කරුණු අඩුම 4ක් තිබ්බොත් දැන් කරුණු 5ක් කියවනේ මෙතන. කරුණු 5ක් කිව්වා. මේ පහෙන් 1 2 3 4 5ක් කිව්වනේ. ඔය පහෙන් අඩුම 4ක් තිබ්බොත් අඩුම 4ක්. ඔයාලට ලකුණු 3ක් හම්බ වෙනවා. 4ක් හරිනම් ලකුණු 3ක් හම්බ වෙනවා. 4ක් හරිනම් මේවෙන් 4ක් හරිනම් ලකුණු 3ක් හම්බ වෙනවා. 4ක් හරිනම් ලකුණු 3ක් හම්බ වෙනවා. 3යි නම් හරි ලකුණු 2යි හම්බෙන්නේ. 3යි නම් හරි ලකුණු 2යි හම්බෙන්නේ. 2යි නම් හරි ලකුණු 1යි හම්බෙන්නේ. එකක් හරි ගියට ලකුණු දෙන්නේ නැහැ. කොහොමයි ලකුණු හම්බෙන්නේ? හරිද? 5ක් හරි ගියොත් ඒතර 5ම හරි ගියොත් ඒත් 3යි. ඒත් 3යි. 5ම හරි ගියත් 3යි, 4ක් හරි ගියත් 3යි. 3ක් හරි ගියොත් 2යි, 2ක් හරි ගියොත් 1යි. මේ වෙද්දී ඔයාලා ලකුණු උපරිම අරන් තියෙනවා. මෙතන 3යි, 4යි, 5ක්. ලකුණු 5ක් කරගෙන තියෙනවා. ඊළඟට අපිට කියනවා D. A B C D. A B C D. බලන්න D ප්‍රශ්නය. මෙම් පරීක්ෂණයේදී තන්තු මෙම් පරීක්ෂණයේදී සැහැල්ලු තන්තු භාවිතා කළ යුතුය. මෙයට හේතුව කුමක්ද? මෙම් පරීක්ෂණයේදී සැහැල්ලු තන්තු භාවිතා කළ යුතුය. මෙයට හේතුව කුමක්ද? චමුදිත මොකක්ද හේතුව? තන්තු වල බර නොසලකිය හැකි නිසා. තන්තු වල බර නොසලකා හැරිය හැකි නිසා. ඔව්. ඒක හරි. දැන් මෙතන අහනවා පරීක්ෂණයේ අපි තව කාගෙන් යන බලමු. තිසුර මොකක්ද ලියු උත්තරේ? තිසුර මේ තන්තුවලින් අර භාරයට අතතියක් එන්නේ. පැහැදිලි කර. ඒ කියන්නේ තන්තුවේ ස්කන්ධයක් එනවා ඒක භාරවල ස්කන්ධයක් වෙන නිසා මේ ලැබෙන පාඨාංක නිසා. චමුදිත පොඩ්ඩක් ආපහු ඇලිය උත්තරේ කියන්නේ. තන්තු වල බර නොසලකා හැකි නිසා. ඔයාගේ ප්‍රශ්නේ උත්තරේ මැදක තියෙන්නේ. මම මෙහෙම කියන්න. මේ බලන්න. මේ ඇවිල්ලා යාන්ත්‍ර විද්‍යාව. ඔයගොල්ලෝ දන්නව නේද? ස්කන්ධය සහිත තන්තුවක් තිබ්බොත් ස්කන්ධය සහිත තන්තුවක් තිබ්බොත් ඔයා යම් තැනක ආතතිය මෙන්නොත් දැන් ඔක මෙහෙමනේ තියෙන්නේ මම මේ ලොකුවට තන්තුව ටිකක් මහතර නැන්ද ස්කන්ධය සහිතයි කියලා පෙන්නන්නේ. හරිද? මෙතන කප්පියක් දාලා ඔහොම තියෙනවනේ. ඔයා එතකොට මේ ලක්ෂ්‍ය ආතතියනේ මයින්නේ ඇත්තටම උතන. උතන මයින්නේ මෙතන. දැන් ඔය හැටියට මැනගන්න ඕනේ මෙතන ආතතිය ඔයා මයින්නේ මෙතන. නේද? අපි දන්නවා ස්කන්ධය සහිත තන්තුවක ලක්ෂයෙන් ලක්ෂයට ආතතිය වෙනස් වෙනවා. ලක්ෂයෙන් ලක්ෂයට ආතතිය වෙනස් වෙනවා. යාන්ත්‍ර විද්‍යාව අපි කතා කරා. ගණන් හැදුවා අපි. හරිද? මතක ඇති. තන්තුවේ උඩට යන්න යන්න ආතතිය වැඩි වෙනවා. තන්තුවේ උඩට යන්න යන්න ආතතිය වැඩි වෙනවා. මොකද ඒ මොහොතේදී තන්තුවේ බරත් ඒ වෙලාවේ ආතතිය දරා ගන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? තන්තුවේ ආතතිය වස්තුවේ බරට සමාන වෙන්නේ නැහැ. තන්තුවේ ආතතිය වස්තුවේ බරට සමාන වෙන්නේ නැතුව යනවා. තන්තුවේ ආතතිය වස්තුවේ බරට සමාන වෙන්නේ නැතුව යනවා. හරිද? කොහොමද ඒක තේරුණ කට්ටිය? මෙතන බර තන්තුවක් පාවිච්චි කරොත් තන්තුවේ ආතතිය වස්තුවේ බරට සමාන වෙන්නේ නැතුව යනවා.
උදයන්ගේ තේරුනේ නැද්ද? හරි. ඒක තමයි හේතුව. නිවැරදි හේතුව. චමදිතුවාගේ උත්තරයට ලකුණු දෙන්න විදිහක් නැහැ වගේ. හරිද? ඒකෙතන අර අතරමැදි උත්තරයක් තියෙන්නේ. ඒකයි මම කිව්වේ මේ මම ඔයිට කලිනුත් කියලා දෙනවා මේ ස්ට්‍රක්චර් එකකට උත්තර ලියද්දී එච්චර ලේසි නෑ. හරිද? හරියටම උත්තරේ ගැලපෙන්න ඕනේ. හරිද? ඒතර උත්තරේ වෙන්නේ උතන. තන්තු වල ආතතිය එල්ලා ඇති ස්කන්ධයන්ගේ බරට තන්තු වල ආතතිය එල්ලා ඇති ස්කන්ධයන්ගේ බරට තන්තු වල ආතතිය එල්ලා ඇති ස්කන්ධයන්ගේ බරට සමාන විය යුතු නිසා තන්තු වල ආතතිය එල්ලා ඇති ස්කන්ධයන්ගේ බරට සමාන විය යුතු නිසා ඕකේ නෙගටිව් පැත්ත උත්තර දුන්නා ලකුණු දෙනවා කියලා ඒගොල්ලෝ වරහණ ඇතුළෙම කියලා දෙනවා. ඒ කියන්නේ මේ විදිහට. ඔය කිව්වොත් මෙහෙම තන්තු වල ආතතිය එල්ල ඇති ස්කන්ධයන්ගේ භාරයට සමාන නොවීම ලෙසද දැක්කොත් ලකුණු දෙන්න කියලා කියනවා. ඒ කියන්නේ ඔගේ නෙගටිව් පැත්ත. මෙහෙම කරොත් එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ තන්තුවේ ආතතිය එල්ල ඇති ස්කන්ධයන්ගේ භාර සමාන නොවීම. එහෙම වුණොත් වෙන්නේ නැහනේ. එහෙම කිව්වොත් ප්‍රශ්නයක් නැහැ. ඔය මොනවා කිව්වත් ඔය දෙකට ඔය දෙකෙන් ඕන එක ලකුණු එකයි. ලකුණු එකයි. ඊළඟට E අපිට කියනවා සමාන්තර රාශිය නිවැරදිව සම්පූර්ණ කිරීමෙන් පසුව අදාළ විකරණයේ දිශාව හරියටම සිරස් නොවන බව ශිෂ්‍යයෙකුට පෙනී ගියේය. මේට හේතුවක් දෙන්න. විකරණයේ සිරස් නැහැලු. මම මේක හොඳට පැහැදිලි කරලා කිව්වා. මොකක්ද හේතුව? තරණි මොනවද හේතුව? තුලා තැටි එක රේඛීය නොවීම. තුලා තැටි ඒක රේඛීය නොවීම. හරි. ඊට පස්සේ ඒක තමයි කිව්වේ. ඔයිට වඩා මම පැහැදිලිව පන්තියේදී කිව්වනේ. කමක් නැහැ. තව ඒවා. සදෙව් තැටිවල මර ගන්න තුනින්ම නොසලවාට එකත් ගන්න පුළුවන්. ගර්සනේ තිබ්බොත් අන්න ඒක. ඝර්ෂණය තිබ්බොත්. වැදගත් කාරණේ වලියන්. මොකක්ද තියෙන්න ඕනේ? මෙන්න මේ වලින් ඕනේ. කප්පි හා තන්තු අතර ඝර්ෂණයක් තිබීම. මේ මං කියන උත්තර වලින් ඕනෑම එකකට එක ලකුණක් හම්බ වෙනවා. මේ මං කියන උත්තර වලින් ඕනෑම එකකට එක ලකුණක් හම්බ වෙනවා. කප්පි හා තන්තු අතර ඝර්ෂණයක් තිබීම. කප්පි හා තන්තු අතර ඝර්ෂණයක් තිබීම. තන්තු සැහැල්ලු නොවීම. තන්තු සැහැල්ලු නොවීම. තන්තු සැහැල්ලු නොවීම. තන්තු සැහැල්ලු නොවීම. කප්පි හා තන්තු එකම සිරස්තලයක නොපැවතීම. කප්පි හා තන්තු එකම සිරස්තලයක නොපැවතීම. කප්පි හා තන්තු එකම සිරස්තලයක නොපැවතීම. එකම සිරස්තලයක නොපැවතීම. එකම සිරස්තලයක නොපැවතීම. අනිත් එක මොකද්ද? තුලා තැටිවලට සැලකිය යුතු බරක් පැවතීම. තුලා තැටිවලට සැලකිය යුතු බරක් පැවතීම. නැත්නම් තුලා තැටි සැහැල්ලු නොවීම. ඔය ඕනෑම උත්තරයකට එක ලකුණක් හම්බ වෙනවා. ඊළඟ එක අපිට කියනවා තුලා තැටි සැහැල්ලු නොවේ නම් මෙම් පරීක්ෂණය නිවැරදිව සිදු කිරීම සඳහා ඔබ කළ යුත්තේ කුමක්ද? තුලා තැටි සැහැල්ලු නොවේ නම් මෙම් පරීක්ෂණය නිවැරදිව කිරීම සඳහා ඔබ කළ යුත්තේ කුමක්ද? චමුදිත එවිට තුලා තැටිවල බරද පඩිවල බරට එකතු කර සමාන්තර රාශිය නිර්මාණය කිරීම. අන්න හරි. අපිට පුළුවන් එතකොට තුලා තැටිවල බර අර බාරයන්ට එකතු කරන්න. නැත්නම් ස්කන්ධයන්ගේ බාරයන් වලට එකතු කරන්න. ඒකට එක ලකුණක් හම්බ වෙනවා.
ඒක එන්න ඕනේ මෙහෙම. තුලා තැටිවල බර කිරා. තුලා තැටිවල බර කිරා. ඔය තෙදර තුලාවක් එහෙම පාවිච්චි කර ඔයාගේ ප්‍රැක්ටිකල් එක අතරමැද තියාගන්න ඕ වගේ වැඩවලට. මම කියන්නේ ඒක විතරක් නෙමෙයි ඔකටත් පාවිච්චි කරන්න පුළුවන්. තුලා තැටිවල බර කිරා. PQR භාරයන්ට එකතු කිරීම. PQR භාරයන්ට එකතු කිරීම. ඔය ගානේ PQR කියන එක උඩ අපි දන්නවනේ. තුලා තැටිවල තමයි PQR කියලා කියලා තියෙන ඒගොල්ලෝ. PQR භාරයන්ට එකතු කිරීම. තව ක්‍රමයක් කියන තව ක්‍රමයක්. ඒක නැත්තම් වෙන මොකද්ද? තව පුළුවන් ක්‍රමයක්. අන්න හරි. තුමල් මොකද්ද? තන්තුවට කෙලින්ම බාර ගැට ගැසීම. හරියට. අපිට පුළුවන් බාරයන් ටික තන්තුවට කෙලින්ම ගැට ගහන්න. තුලාතැටි නොමැතිව තන්තුවලට බාරයන් එල්ලීම. තුලාතැටි නොමැතිව තන්තුවට බාරයන් එල්ලීම. ඔය දෙකෙන් ඕන එකක්. එක්ක පුළුවන් තැටිවල ස්කන්ධය බාරයන්ට එකතු කරලා සමාන්තරව සම්පූර්ණ කරන්න පුළුවන්. එහෙම නැත්නම් තැටි ගැලෙව්වා බාර කෙලින්ම තන්තුවට සම්බන්ධ කරා. තැටි ඕනේ නැහැ. තැටි left. අවසානික G ශිෂ්‍යයෙකු විසින් මෙම සැකසුම ගලක බර සෙවීම සඳහා භාවිතා කරන ලදී. බල සමාන්තරාශ්‍රයේ අදාළ පැති රූපය පෙන්වා ඇත. ගලෙහි බර සොයන්න. ඉක්මනට තමන්ගේ උත්තරේ chat එකේ දාන්න. මේකට ආපු තමන්ගේ උත්තරේ chat එකේ ඉක්මනට දාන්න. ඉක්මනට දාන්න. තුමල් හරි චමුදිත හරි වනිත අය සදේව් හරි තරණි හරි තිසුර හරි උදයංග ලොකු දෙයක් නෑ මොකද්ද කරන්න තියෙන්නේ ඔය ගානේ මෙහෙමනේ දීලා තියෙන්නේ මේකට හරියටම විකරණය සම්පූර්ණ කරන්න දැන් මුලින්ම මොකද කරන්න ඕනේ විකරණය සම්පූර්ණ කරන්න හරිද ඒගොල්ලෝ කියනවා ඔය එක කොටු දෙකකින් සෙන්ටිමීටරයක් පේනවනේ එක කොටුවකින් සෙන්ටිමීටරයයි ඒකෙන් නිව්ටන් දෙකක් පෙන්නනවලු හරිද ඔයාට මෙහෙම සමාන්තර රාශිය සම්පූර්ණ කරන්න පුළුවන් මේ හා සමාන්තර පාදයක් මෙහෙට ඇඳලා මේ හා සමාන්තර පාදයක් මෙහෙට ඇඳලා සමාන්තර රාශිය සම්පූර්ණ කරන්න පුළුවන් හරිද මේ විදිහට චුට්ටක් ඇදයි මම කෙලින් වෙන්න ගන්න එහෙම සමාන්තර රාශිය සම්පූර්ණ කරන්න පුළුවන් එතකොට මේ චුට්ටක් ඇදයට එන්න එක හිතන්න එපා මම මේ ඇඳ රූපේ හැටියට ඊට පස්සේ මෙන්න මේ මම මේ රතු පාටින් තැඹිලි පාට උරු පාටින් අඳින ඔය තියෙන ඔය රේඛාවේ දිගමන ගන්න ඔය ඉරි වලට අනුව දිගමනනොත් ඔයාට ඒ සෙන්ටිමීටර් 3ක් කියලා සෙන්ටිමීටර් 3ක් කියලා මේක දිග වාටෙයි මැන්නොත් ඕක හැටියට සෙන්ටිමීටර් 3ක් කියලා මම ඉන්නේ අඩි රූලෙන්ද සෙන්ටිමීටර් 3 නෑ අඩි රූලෙන් නෙමෙයි ඕක අර ගානේ රූපේ පෙන්නලා තියෙනවා ඔය අදාළ කොටුවකින් සෙන්ටිමීටර එකකට කොට 3ක් එයි එතකොට. ඒගොල්ලෝ කියනවා සෙන්ටිමීටර එකකින් නිව්ටන් 2ක් පෙන්නනවලු. එහෙනම් මේ කීයද? නිව්ටන් 6යි. මෙන්න මේකට ලකුණු 2ක් දීලා තියෙනවා. ඒ දෙක දෙන්නේ මෙහෙමයි. ඒ ලකුණු දෙක හම්බෙන්නේ මෙහෙමයි. මෙන්න මේ රූපේ විකර්ණය ලකුණු කරන්න එක ලකුණයි උත්තරයට එක ලකුණයි. ඕගොල්ලන්ට දෙන රූපේ විකර්ණය මෙහෙම සම්පූර්ණ කරලා ඇඳලා හරියට මේක නිර්මාණයට එක ලකුණයි උත්තරයට එක ලකුණයි නිර්මාණයට එක ලකුණයි උත්තරයට එක ලකුණයි ඔන්න ඔහොමයි ලකුණු 10 හැදෙන්නේ 1 2 3 4 5 6 7 8 9 10 තමන්ගේ ලකුණු ගන්න chat එකේ දාන්න තමන්ට ආපු ලකුණු ගන්න chat එකේ දාන්න
තමන්ට ආපු ලකුණු ගන්න chat එකේ දාන්න. අන්තිම එකට ලකුණු අවගොල්ලෝ දෙකක් දාගන්න. මොකද ඔයගොල්ලෝ පේපරේ නෑනේ ලකුණු කරන්න. දැන් මේකේ ලකුණු ගන්න ඔයගලන්ට පේපරේ නෑනේ. හැබැයි තිබ්බනම් අනිවාර්යෙන් කරන්න. මොකද ඔයගොල්ලෝ මේක ඇන්දේ නැත්නම් මේ උත්තරේ ගන්න බෑනේ. ඒ හින්දා ලකුණු දෙකක් දාගන්න. ඒක කොලේ හරි කරන්නේ තමන්ගේ කොලේ හරි කරලා තියෙන්න ඕනේ. තමන්ගේ ලියපු කොලේ දැන් අතෙන් ලියපු කොලේ දිනන ඒ කොලේ හරි ලියලා තියෙන්න ඕනේ. කො අනිත් ලකුණු දාන්න. වැඩියෙන් ලකුණු දාන්න මම තෑගි දෙන්නේ. කො අනිත් හතර දෙනා. උදයංග ලකුණු කීයද? සදුයි මොනවද වැරදි? අර ලියන්න තිබ්බේ ඔව් වැරදි. හතරම ලකුණු කීයද මෙතෙන්ට හම්බුනේ? නෑ. ඒකේ දෙකක් හරි. ඒ කියන්නේ එක ලකුණයි තියෙන්නේ. ඔව්. ආපහු ඉතුරු ලකුණු කොහෙන්ද නැතිනේ? අර D එක වැරදි. මේක. අර අන්තිමේගේ රූපේ නෑ. හරි. වැඩිම ලකුණු තියෙන 9 චමුදිතටයි තිසුරටයි. තුමල් මොනවද වැරදි? පීවර ලියන එකට ඒක දෙක එකයි නේ හම්බුනේ. D එකට ලිව්වේ විකර්ණය අතර පැවතීම ටික. හරි. දැන් අඩුපාඩු තේරුණානේ? තුමල්? ඔව්. හරි. තරණි? D එකත් මගේ D එක වැරදි. ලියන එකට මේ දෙකයි. එකෙන් 3යි හැලි. හරි. අර චමුදිත? අර D එක වැරදි. තිසුර? D D එක හැමෝගෙම වගේ වැරදි. හරි. සාමාන්‍යයෙන් ඒකකට යනවා නම් ලකුණු 8ක්වත් තියෙන්න ඕනේ. හරිද? ඒකකට යන්න ආසාවක් තියෙනවා නම් ලකුණු 8ක්වත් තියෙන්න ඕනේ. 8ක් හෝ 9ක් තියෙන්න ඕනේ. ඒකකට යන්න ආසාවක් තියෙන්න ඕනේ. හරිද? හරි. ඊළඟ ප්‍රශ්නෙට යන්න. ඊළඟ ප්‍රශ්නෙට යන්න. ඊළඟ ප්‍රශ්නෙට එන්න. මේ ඇවිල්ලා 2017 A level ප්‍රශ්නය. 2017 පළවෙනි ස්ට්‍රක්චර් ප්‍රශ්නය. 2017 පළවෙනි ස්ට්‍රක්චර් ප්‍රශ්නය. හරිද? ඒ කියනවා පහත ප්‍රශ්න හතරටම පිළිතුරු මෙන් පත්‍රයේම සපයන්න ගුරුත්වාකර්ෂණය 10ක් කියලා ගන්න කියලා කියනවා. හරිද? පළවෙනි එකේ කියන්නේ ගෝරණ මූලධර්මයේ භාවිතා කරන පරීක්ෂණය සිදු කිරීම මගින් අක්‍රමවත් හැඩයක් සහිත ස්කන්ධය ග්‍රෑම් 60ක ප්‍රමාණයේ ගල් කැටයක් ගල් කැබැල්ලක ස්කන්ධය කැපිටල් M සෙවීමට ඔබට පවසා ඇත.
මේ පරීක්ෂණය සිදු කිරීම සඳහා ඔබට පහත සඳහන් අවිතමයන් පමණක් සපයා ඇත. හොඳට මතක තියාගන්න මේගොල්ලෝ බලන්න බෝල්ඩ් කරලා තියෙනවා. කළු කරලා තියෙනවා පමණක් කියන වචනය. හරිද? ප්‍රශ්නය නැවත ගූර්ණ මූලධර්මයේ භාවිතා කරන පරීක්ෂණය සිදු කිරීම මගින් අක්‍රමවත් හැඩයක් සහිත ස්කන්ධය ග්‍රෑම් 60ක ප්‍රමාණයේ ඇති ගල් කැබැල්ලක ස්කන්ධය කැපිටල් M සෙවීමට ඔබට පවසා ඇත. දැන් බලන්න මොන මගුලක්ද යකෝ කියන්නේ ග්‍රෑම් 60ක් කියලා කියන ආයි ස්කන්ධය හොයන්න කියලා කියනවා. නෑ ග්‍රෑම් 60ක ප්‍රමාණය ආසන්න වශයෙන් කියන්නේ. මම ඒකට හේතුව කිව්වා. අපි කොහොමත් ආසන්න වශයෙන් බර ටිකක් කිරා ගන්නවා. තරාදීර දාන්න නැතුව. හරිද? ග්‍රෑම් 60ක ප්‍රමාණයේ ඇති ගල් කැබැල්ලක ස්කන්ධය සෙවීමට ඔබට පවසා ඇත. දැන් එක්සෑම් එකේදී කල්පනා කරන්න බෑ ඔක දිහා බලාගෙන. යකෝ ග්‍රෑම් 60ක් කියලා තියෙනවා. බර හොයන්න කියලා තියෙනවා. ස්කන්ධය හොයන්න කියලා තියෙනවා. මොන මොගුලක්ද මේ කියන්නේ? හරිද? නෑ ඒ කියන්නේ ග්‍රෑම් 60ක ප්‍රමාණය. හරියටම දන්නේ නැහැ. පරීක්ෂණ සිදු කිරීම සඳහා ඔබට පහත සඳහන් ආයිතමයන් පමණක් සපයා ඇත. මොනවද තියෙන්නේ? ග්‍රෑම් 50ක ස්කන්ධයක් ඇති පඩියක් පැත්තකින් ඇඳලා තියෙනවා. හරිද? මීටර කෝදුවක්, පිහිදාරයක් සහ සුදුසු ලී කුට්ටියක්, නූල් කැබලි. මේ පරීක්ෂණයේ පළමු පියවර ලෙස පිහිදාරය මත මීටර කෝදුව සන්තුලනය කිරීමට ඔබට පවසා ඇත. මෙම පියවරෙහි අරමුණ කුමක්ද? චමුදිත උත්තරේ මොකක්ද? ගූර්ණ ගැනීමේදී මීටර කෝදුවේ බර නොසලකා හැරීමට හරියට හරි. ලකුණු 1යි. මොකක්ද උත්තර එන්න ඕනේ? උත්තර එන්න ඕනේ කෝදුවේ ගුරුත්ව කේන්ද්‍රය නැත්නම් ස්කන්ධ කේන්ද්‍රය සොයා ගැනීම නැත්නම් ලකුණු කිරීම. එහෙම නැත්නම් බර ගණනයට ගැනීම, මග හරවා ගැනීම. නැත්නම් අපිට සිද්ධ නම් මීටර කෝදුවේ බර කොහෙද තියෙන්නේ කියලා හොයන ගුරුත්ව කේන්ද්‍රය කොහෙද තියෙන්නේ? අපි දන්නේ හරියට මැද්ද තියෙන්නේ කියලා. අපි දන්නද හරියට මැද්ද තියෙන්නේ කියලා? මැද්ද තියෙන්නේ කියලා කියන්න බෑ. මොකද ඒකාකාර මේ මීටර කෝදුව ගණන් අන්න මැද තියෙයි. හරියට මැද නෙමෙයි තියෙන්නේ. එහෙනම් මේක සන්තුලනය කිරීමේ අරමුණ තමයි මීටර කෝදුවේ බර ගූර්ණයට ගණනයට එන එක මග හරවා ගැනීම. ඒක නම් මෙහෙම මීටර කෝදුවේ ස්කන්ධය නැත්නම් බර ගණනය කිරීමේදී මග හරවා ගැනීමට එක ලකුණක් හම්බ වෙනවා. එක ලකුණක් හම්බ වෙනවා. මේ අපි දැන් සාකච්ඡා කරන්නේ 2017 A level පළවෙනි ස්ට්‍රක්චර්ස් ඒ ප්‍රශ්න. ඒකේ පළවෙනි ප්‍රශ්නය. ඒකේ සිම්පල් A ඒකේ උත්තරේ දැන් කිව්වා. ඒකට හම්බ වෙනවා ඔයගලන්ට එක ලකුණක්. B මොකක්ද? B. B අහනවා ඔබ පාඨාංගයන් ගැනීමට මොහොතකට පෙර සන්තුලන අවස්ථාව සඳහා සකසන ලද පරීක්ෂණාත්මක ඇටවුමෙහි රූප සටහනක් පහත පෙන්වා ඇති මේසය මත අඳින්න. ඔබ පාඨාංගයක් ගැනීමට මොහොතකට පෙර සන්තුලන අවස්ථාව සඳහා සකස් කරන ලද පරීක්ෂණාත්මක ඇටවුමෙහි රූප සටහනක් පහත පෙන්වා ඇති මේසය මත අඳින්න. ඒකේ කියනවා සන්තුලන ලක්ෂයේ සිට වනින ලද L1 සහ L2 වඩා විශාල සන්තුලන දිග L1 ලෙස ගන්න. සන්තුලන දිගවල් රූප සටහනේ නිවැරදිව ලකුණු කරන්න. හරිද? වඩා විශාල කවුද? වඩා විශාල සන්තුලන දිග L1 ලෙස ගන්නලු. හරි. කොහොමද අදින්නේ? මෙන්න මේසේ ලී කුට්ටිය මොකටද තියෙන්නේ? ලී කුට්ටිය මොකටද? ප්‍රැක්ටිකල් එක කරද්දී අපිට ඉඳ ගන්න. නෑ. සන්තුලනය කරන්න කලින් අර පිහිදාරේ තියන්න නැත්නම් අර ඩිස්කන්ධ ටික බිම ගෑවෙනවනේ. මෙන්න ලී කුට්ටිය. මේ තියෙන ලී කුට්ටිය. මෙන්න පිහිදාරය. හරිද? ඔය ලකුණු කරන එක වඩා වැදගත්. මෙන්න මීටර කෝදුව.
හරිද? ඇඳින්නෙම නැහැ කොච්චර කරත්. චුට්ටක් ඇද වෙයි එක හිතන්න එපා ඈ. අර නේද? චුට්ටක් ඇද වෙයි වගේ එක හිතන්න එපා. ඇද නැහැ කෙලින් දින්නේ. හරි. මම මේ පැත්තෙන් අර පඩි එල්ලෙමු අපි එක පැත්තකින්. මෙන්න පඩි එල්ලනවා මම මේ පැත්තෙන්. පඩි එල්ලනවා මේ පැත්තෙන්. මෙන්න අර පඩිය. රූපෙ තිබ්බේ කොහේද පඩිය? ඔන්න පඩිය. ඒක සිම්පල් නේම් කියලා ගන්න කියලා ඒගොල්ලෝ වරහණ ඇතුළේ දීලා තියෙනවා. සිම්පල් නේම් කියලා ගන්න කියලා. අනිත් පැත්ත එල්ලනවා අක්‍රමවත් හැඩයක් තියෙන වස්තුව. කිසි හැඩයක් නැහැ. ඒක කැපිටල් නේම්. හරි. මට කියන්න බලන්න තරණි L1 කියලා ගන්නේ කෝකද? L1 කියලා ගන්නේ මේ පැත්තද මේ පැත්තද? මේ අර නොදන්නා ස්කන්ධය තියෙන එක. නොදන්න එක තමයි L1. අපිට ගාන කියන මෙහෙම එකක් ඈ. කිව්ව නේද මෙහෙම එකක්? නේද ප්‍රශ්නේ නැද බලන්න. L2ද L1ද වැඩි? වඩා විශාල සන්තුලන දිග L1 ලෙස ගන්න. හරිද? L1 විශාලයි කියලා ගන්නලු. මේක අඳිද්දී L1 කියන එක්කෙනා විශාලයි L2ට වඩා කියලා ගන්න ඕනේ. කාවද ගන්න වෙන්නේ? චමුදිද කාවද? මම ඇත්තේ නොදන්න ස්කන්ධේ පැත්ත. නොදන්න ස්කන්ධේ පැත්ත. කොහොමද මේ පැත්ත ගත්ත කට්ටිය? L1 විදිහට මේ නොදන්න ස්කන්ධේ පැත්ත ගත්ත කට්ටිය. අවංක වෙන්න. තෑගි දෙන්නේ නැහැ. කොහොමද එක එක්කත් මේ පැත්ත ගත්තා? නම් අනිත් පැත්ත ගත්ත කට්ටිය. L1 විදිහට මෙහෙ ගත්ත කට්ටිය. L1 විදිහට මේ පැත්ත ගත්ත කට්ටිය. තිසර කොහොමද එහෙම ගත්තේ? හිතුණා. ආසන්න වශයෙන් හිතයි කියලා අර කියන්නේ. මේ බලන්න. මෙයා අපිට ආසන්න වශයෙන් 60යිලු. මෙයා 50යිලු. ඉතින් දිග බර අඩු මෙයානේ. බර අඩු කෙනාට තමයි ලොකු දිගක් ඕනේ ගූර්ණය ඇති කරන්න. කවුද බර අඩු? මෙයා 60යි, මෙයා 50යි. ආසන්න වශයෙන් මෙයා ආසන්න වශයෙන් 60යි, මෙයා හරියටම 50යි. ඉතින් බර අඩු කෙනා ඉන්නවනේ. බර අඩු කෙනාට වැඩි දිගක් ඕනේ නේද ගූර්ණය සමාන කරගන්න? අපි ගූර්ණය කියන්නේ ටෝ නම් ටෝ කියන්නේ FR නේ. ඉතින් බර අඩු කෙනාට වැඩි දිගක් ඕනේ. කවුද බර අඩු කෙනා? මෙයා. එහෙනම් L1 මේ පැත්ත. මෙන්න සන්තුලන දිග. ඔන්න L1 කොයි පැත්තද? L2 මේ පැත්තට. කොහොමද තේරුණ කට්ටිය? ඒක ගත්තේ මෙන්න මෙහෙම. චුට්ටක් එන්න තාම අත උස්සන්න එපා මම අනිත් පැත්ත බලන් ඉන්නේ. බර අඩු කෙනාට වැඩි දිගක් ඕනේ. එකම සන්තුලන දිග ඇති කරන්න. එකම ගූර්ණය ඇති කරන්න. කොහොමද තේරුණ කට්ටිය? දැන් අත උස්සන්න. තේරුණ කට්ටිය? සදෙව්? හරි. ඕකේ. මේ L1 L2 ලකුණු කිරීමට එක ලකුණක් දෙනවා. රූපයට එක ලකුණක් දෙනවා. ලකුණු හම්බෙන්නේ මෙහෙම. L1 L2 ලකුණු කිරීමට එක ලකුණයි. ඉතුරු බලසටහනට නැත්තම් රූපයට එක ලකුණයි. ලකුණු දෙකක් උතන හම්බෙනවා. C
කොහොම ඉස්සෙල්ලාම ගත්තහම ආයේ ඊට පස්සේ ගණන් හදද්දි ඒක චමදිත මියුට් අයින් කරලා කියන මට කියන දේ තේරෙන්නේ නැහැ. අයියෝ ඊට පස්සේ ගානාදර අනු මේ අනු දන්න ස්කන්ධය අනුක්‍රමණයෙන් මේ දන්න ස්කන්ධය අනුක්‍රමණයෙන් බෙදන්නේ මොකද L2 තවගේ ඔහොම ගත්තට පස්සේ ඔව් මේ දැන් නොදන්න ස්කන්ධයක වෙන්නේ කියනවා. එතකොට ඒක අර දන්න ස්කන්ධය අනුක්‍රමණයෙන් බෙදන්න කියලා. බෙදන්න නෙන්නේ. නෑ ඒතර අනිත් පැත්ත අනුක්‍රමණය ගත්තා කියන්නේ මං කියාගන්න බලන්නකෝ. හරි. හරිද? අපිට කියනවා පද්ධතියේ සන්තුලනය ඇති විට L2 සඳහා ප්‍රකාශනයක් simple m capital M හා L1 සුරන් ලියා දක්වන්න. කොහොමද දෙන්නේ? ප්‍රකාශනයක් විතරයි යන්නේ ආයිනික වැල් බයිලා ඕනේ නැහැ මේකේ. මේ ලක්ෂ්‍ය වටා ගූර්ණයෙන්. ඒ ඕනේ? නෑ ඕනේ. අපේ ප්‍රකාශනය යන්නේ. මොකද්ද ප්‍රකාශනය? ඕනනම් ප්‍රකාශනය මුලින්ම ලියලා ඉන්න. ගූර්ණේ මේ පැත්තට එනවා capital M L2 සමානයි simple M L1. L2 සඳහා ප්‍රකාශනයක් අහන්නේ. L2 කියන්නේ කවුද? simple M බෙදීම capital M වතාවක් L1. මෙන්න මේක ලියනකොට එක ලකුණක් හම්බ වෙනවා. මේක මෙහෙමම තියෙන්න ඕනේ. ඕගොල්ලෝ L1 L2 උඩ මාරු කරොත් මේකට ලකුණු නැහැ. L1 L2 උඩ මාරු කරොත් මේකට ලකුණු නැහැ. මේක මෙහෙමම තියෙන්න ඕනේ. A B C D D කියනවා අපිට මෙම පරීක්ෂණයේදී ඔබ ප්‍රස්ථාරයක් ඇඳිය යුතුයි සිතන්න. L1 සහ L2 සඳහා වෙනස් පාඨාංක යුගලයක් ගැනීමේදී සෑම විටම මීටර කෝදුවේ කුමන ස්ථානය ඔබ පිහිදාරයේ තබන්නේද? කොහෙද තියන්නේ? මෙම පරීක්ෂණයේදී ඔබ ප්‍රස්ථාරයක් ඇඳිය යුතුයි සිතන්න. L1 හා L2 සඳහා වෙනස් පාඨාංක යුගලයක් ගැනීමේදී සෑම විටම මීටර කෝදුවේ කුමන ලක්ෂ්‍ය ස්ථානය මත පිහිදාරය තබන්නේද? සදේව් කොහෙන්ද තියන්නේ? වෘත්තකයෙන් දෙන්නේ මීටර කෝද? මීටර කෝදය ගුරුත්ව කේන්ද්‍රය මත. අර උඩ එකම තමයි. කොහෙන් තියන්නේ? අයියාගේ ගුරුණෙන් යන්නේ එතකොට මීටර කෝදුවේ ගුරුත්ව කේන්ද්‍රය නැත්නම් ස්කන්ධ කේන්ද්‍රය මත. ගුරුත්ව කේන්ද්‍රය නැත්නම් ස්කන්ධ කේන්ද්‍රය මත. ගුරුත්ව කේන්ද්‍රය එහෙම නැත්නම් ස්කන්ධ කේන්ද්‍රය මත. මේකට එක ලකුණක් හම්බ වෙනවා. ඊළඟට E මේ විදි ලකුණු 1යි 2යි 3යි 4යි 5ක් කරන් ඉවරයි. ඊළඟ ප්‍රශ්නය. කැපිටල් M ස්කන්ධයේ සෙවීම සඳහා ඔබ විසින් රූපයේ පෙන්වා ඇති ආකාරයේ ප්‍රස්ථාරයක් අඳිනු ලැබුවේ සිතන්න. මෙහෙම ප්‍රස්ථාරයක් ඇවිල්ලා තියෙනවලු. මෙම පරීක්ෂණයේදී L1 හා L2 කුඩාගයන් සඳහා පාඨාංක නොගන්නා ලෙස ඔබට පවසා ඇත. මෙයට හේතුව කුමක්ද? E වල රෝම ඉලක්කම් එක විදිහට අහන්නේ. E වල රෝම ඉලක්කම් එක විදිහට අහනවා. මෙම පරීක්ෂණයේදී L1 හා L2 කුඩාගයන් සඳහා පාඨාංක නොගන්නා ලෙස ඔබට පවසා ඇත. මොකක්ද හේතුව? තිසුර L1 L2 කුඩාගයන් වලට පාඨාංක ගන්න එපා කියලා කියනවලු. මොකක්ද හේතුව? ඒක දන්නේ. තරණි ප්‍රතිශත දෝෂ අවම කර ගැනීමට කාගේද?
මේ දන්නා L1 හා L2 පාඨාංක චමදිත පාඨාංක වල ප්‍රතිශත දෝෂ අවම කර ගැනීම සදෙව් එතනියාට කරේ නෑ. ඉතින් හට කරේ නෑ. ඇයි හේතුව මොකද්ද? වෙලාවක් වෙලාව දිනුනා. එහෙම හරියන්නේ නැහැ. වෙලාව හදාගන්න වෙනවා. තුමල් ඒක නෙවෙයි. හැදුවේ නැහැ. හරි. මොකද්ද වෙන්න ඕනේ? අර කියපු උත්තරේ තමයි. L1 හා L2 මිනුම් වල ප්‍රතිශත දෝෂ අවම වෙනව නැත්තම්. හරිද? ප්‍රතිශත දෝෂ නැත්තම් භාගික දෝෂය අවම කිරීමට. හරිද? නැත්තම් විශාල භාගික දෝෂයක් ඇතිවීමට. ඇති නොවීමට. හරිද? අපි දන්නවා මිනුම ගොඩක් කුඩා වෙද්දී ඒ මිනුමේ ප්‍රතිශත දෝෂ නැත්තම් භාගික දෝෂය ගොඩක් වැඩි වෙනවා. හරිද? ඒක අවම කරන්න තමයි මේ දේ කරන්නේ. කුඩා දිග වලට ගන්න නැත්තේ. උත්තර එන්න ඕනේ. දිගේ මිනුම් වල දිග මනින මිනුම් වල ප්‍රතිශත දෝෂ නැත්තම් භාගික දෝෂ අවම කිරීමට. දිග මනින මිනුම් වල ඒ කියන්නේ L1 L2 මිනුම් වල ප්‍රතිශත දෝෂ නැත්තම් භාගික දෝෂ අවම කිරීමට එක ලකුණයි. අපි දන්නවා ප්‍රතිශත දෝෂය කියන්නේ අදාළ මිනුමේ කුඩාම දෝෂය බෙදීම ගණනා පාඨාංකය. ගණනා පාඨාංකය අඩු වෙන දෝෂය වැඩි වෙනවා. එහෙනම් ගණනා පාඨාංකය වැඩි කරන්න ඕනේ. ඊට පස්සේ කියනවා ප්‍රස්ථාරයේ මත වූ වඩාත්ම යෝග්‍ය ලක්ෂ දෙකක් තෝරා ගනිමින් එක රූපයේදී ඇති ප්‍රස්ථාරය අනුක්‍රමණය ගණනය කරන්න. තෝරාගත් යෝග්‍ය ලක්ෂ දෙක ඊතලයක් මගින් ප්‍රස්ථාරය මත පැහැදිලිව ලකුණු කරන්න. ඔයගොල්ලන්ට ප්‍රස්ථාරය මත ලකුණු කරන්න බෑ. ඒ නිසා මේකේ හරියටම ලියලා පෙන්නන්න වෙනවා ඛණ්ඩාංක හරියට මෙන්න මෙච්චරයි කියලා. වඩාත්ම යෝග්‍ය ලක්ෂ දෙකක් තෝරගන්නේ කොහොමද? මෙන්න මේ කරුණු ටික වැදගත්. මතක තියාගන්න. ප්‍රස්ථාරයක් අඳිද්දී අඩුම දත්ත 5ක් දැනන් තියෙන්න ඕනේ. ඒ කියන්නේ පොයින්ට් අපි කියනවා මොනවද ඒකට කියන්නේ? දත්තයන්. හරිද? දත්තයන් 5ක් ලකුණු කරලා තියෙන්න ඕනේ. හරිද? පොයින්ට් 5ක් තියෙන්න ඕනේ අඩුම. හරිද? ඊළඟට අනුක්‍රමණය හොයන ලක්ෂ දෙක තෝරගනිද්දී මෙන්න මේව ගොඩක් වැදගත්. අනුක්‍රමණය හොයන ලක්ෂ දෙක තෝරගනිද්දී මෙන්න මේ ටික තියෙන්න ඕනේ. හරිද? ඕන ලියා ගන්න. අනුක්‍රමණය හොයද්දී මෙන්න මේ ලක්ෂ දෙක තෝරගනිද්දී මෙන්න මේ කියන දේවල් බලන්න ඕනේ. එකක් තමයි වඩාත්ම ඈතින් පිහිටි ලක්ෂ දෙකක් තෝරගන්න ඕනේ. පුළුවන් තරම් ඈතින් පිහිටි ලක්ෂ දෙකක්. මොකද්ද පළවෙනි එක? හැකි පමණ ඈතින් පිහිටි ලක්ෂ දෙකක් තෝරා ගන්න ඕනේ. ඕන ලියා ගන්න. අනුක්‍රමණය හොයද්දී කරුණු තුනක් බලන්න ඕනේ. පළවෙනි එක තමයි වඩාත්ම ඈතින් පිහිටි ලක්ෂ දෙක තෝරගන්න ඕනේ. පුළුවන් තරම් ඈතින් පිහිටි ලක්ෂ දෙක. ඊළඟ එක පාඨාංක සඳහා ගත්ත ලක්ෂ දෙකක් නොවෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔගේ අපි පාඨාංක වල ලක්ෂ අරන් තියෙනවනේ 5ක් ඕකේ. ඒකක් වෙන්න බෑ. හරිද? පාඨාංක සඳහා ලබාගත් ලක්ෂයක් නොවිය යුතුය. පාඨාංක සඳහා ලබාගත් ලක්ෂයක් නොවිය යුතුය. පාඨාංක සඳහා ලබාගත් ලක්ෂයක් නොවිය යුතුය. ඊළඟ එක කියවන්න පහසු කෙනෙක් වෙන්න ඕනේ. ප්‍රස්ථාරයක් x වලින් y වලින් කියවන්න එපා. කියවන්න පහසු කෙනෙක් වෙන්න ඕනේ. හරිද? xy පාඨාංක පහසුවෙන් කියවිය හැකි විය යුතුය. ඔන්න ඔය තුන බලන්න ඕනේ. ඔය තුන බලලා තමයි වඩාත්ම ගැළපෙන ලක්ෂ දෙක තෝරගන්නේ. හරිද? පොඩ්ඩක් ඇයි කියලාත් බලමු. ඇයි එහෙම වෙන්න ඕනේ? ඇයි ගොඩක් දුරින් තියෙන්න ඕනේ? ඇයි ගොඩක් දුරින් තියෙන්න ඕනේ? දැන් මෙහෙමනේ කරන්නේ. මම මේක ගැන ඉස්සරහදීත් පැහැදිලි කරන්න. මෙන්න ප්‍රස්ථාරයක් ඇඳ ගියමුකෝ අපි. මේ තියෙන රේඛාව. හරිද? මෙතන එක පොයින්ට් එකක්. මෙතන තව පොයින්ට් එකක්. මෙහෙම තියනවා කියමු. අපි දන්නවා හරියටම පොයින්ට් හරහා යන්නේ නැහැ ප්‍රස්ථාරේ. හරිද? ඔහොම තියනවා කියලා හිතමු. මේ ලක්ෂ ටික. ඔයා වැඩියෙන්ම ඈතින් තියෙන්න ඕනේ කියන්නේ ගොඩක් ලං වුණොත් එහෙම අනුක්‍රමණය මොකද වෙන්නේ? ගොඩක් ලං වුණොත් දෝෂ වෙන්න පුළුවන් නේද? ලක්ෂ දෙක පොඩි වෙන්න මේ හරහා දින රේඛාව දෝෂ සහගත වෙන්න පුළුවන්. ඔය පොඩියට පෙවුනට මේ ඉරි දික් කරාම මේ පේන කොච්චර ලොකු වැරද්දක් තියෙනවද කියලා පේනවද?
ගොඩක් ඈතින් තිබ්බහම අර ලක්ෂ දෙක මගින් අඳින රේඛාව නැත්තම් අනුක්‍රමණය වෙන දෝෂය අඩුයි. එතකොට ඛණ්ඩාංක මේ පාවිච්චිට ගත්ත නැත්තම් මේ අපි ප්‍රස්ථාරය දෙන්න පාවිච්චි කරපු දත්ත නැත්තම් පාඨාංක නොවෙන්න ඕන හේතුව මොකද්ද? දැන් මේ බලන්න. ඔයා මේ පාඨාංක දෙක ගත්තොත් ඒ දෙක හරහා යන රේඛා මොන වගේද? මෙන්න මේ වගේ මේ. ඒතර ඔයා හොයන්නේ වෙන එකක්. ඔයා මේ දෙක ගත්තොත් ඔන්න වෙන එකක් හොයන්නේ. ඒ නිසා පාඨාංක වලට ගත්ත ඒවා වෙන්න බෑ. කියවන්න පහසු වෙන එක තේරෙනවද දෙන්නේ? කියවන්න පහසු වෙන්නේ නැත්තම් වැඩක් නැහැ නේ. එහෙනම් වඩාත්ම යෝග්‍ය ලක්ෂ දෙක මොකද්ද? බලමු. මට කියන්නේ චමුදිත වාතවරපු ලක්ෂ දෙක මොකද්ද? 35 28යි 20 11 25 28 20 11යි. 35 28යි 20 11 තව එකපාරක් කියන්න. 28යි 35 28යි 35 කියන්නේ y අක්ෂයෙන්ද? මේ නෑ x x අක්ෂයෙන් 35යි 28යි. බෑනේ. ඒක පාඨාංක කියලා ගත් එකක් නේද? අන්න වැරදි. එතනින් එහාට වැරදි. අනිත් ඛණ්ඩාංගෙ මොකද්ද? 20 11යි 20යි 11 කියන එක තරගන්න තියෙන්නේ. තරන්නේ මොකද්ද ගත්ත ලක්ෂ දෙක? විස්සයි 25යි 20යි 25යි එහෙම ගන්න නැහැ නේ. ඉහිරි මත් ගත්තේ ඔගේ තියෙන පාඨාංක තියෙන එක. එහෙනම් වැරදි. සදෙව් කළේ නෑ. ආයි කරේ නෑ කියවනේ. තුමල් ඔය 18යි 14යි 18යි 14යි 18යි 18 කියන්නේ මෙතන 18යි 14 එක වඩා කියවන පහසු ලක්ෂයක් නෙමෙයිනේ. ඒක ඊළඟ එක නම් මේ තියෙන එකක් ඒක. එහෙනම් ඒක වැරදි. තිසුර 17යි 17යි 17 කියන මේකනේ 17යි 15 වෙන්නේ නැහනේ. මෙන්න 17 එක මෙන්න මේ 15ට යන්නේ කොහොමද? 15 ඊට උඩනේ තියෙන්නේ. 15 බොරුනේ. මේ 17 මේ බන් 17 කියන්නේ මෙතනනේ. උඩට ගියම 15 ඊට අඩු ගණන්. කවුද? උදයන්ග? උදයන්ග? මම දන්න කොච්චර කරත් උදයන්ග උත්තර නම් දෙන්නේ නැහැ. මොකද්ද වෙන්න ඕනේ? මෙන්න මේ ලක්ෂ දෙක වඩා කියවන පහසු ලක්ෂ දෙකක් වෙන්න ඕනි. ඕකේ එකක් තමයි 39යි අපි මුලින් මේ පැත්තෙන් ගමු 16යි 13. හරිද? 16 කියන්නේ මෙතන මේක 13. මේ ආසන්න වශයෙන් මෙතනට එන කීයද? දැන් මෙතන 15නේ. මේ යගේ 15නේ. එහෙනම් මෙන්න මේ රේඛාව දිහා බලන්න. දැන් මෙන්න මෙතන මේ තියෙන 16 මේ කීයක් වගේද? ඊට වඩා චුට්ටක් පහළට එන්න ඕනේ. දහතුනක් වගේ අපිට ගන්න පුළුවන් නේ. පෙනුමෙන් 11 12 13 වගේ. එකක් තමයි මොකද්ද? 16යි 13යි. 16යි 13යි. අනිත් එක 39යි 31. මේ බලන්න. 39 කියන්නේ මෙතන ඉරේදයි මෙන්න 39. ඒක නම් හොඳට පේනවා මේ. ඒක හොඳට කියවන්න පුළුවන් එකක්. 39 31 කියන්නේ හරියටම කියවන්න පුළුවන් එකක්. පේනවද? මේකත් යට එකත් කියවන්න පුළුවන් එකක් ඈ. එතන පේන්නේ නැති ප්‍රශ්නේ තියෙන්නේ. අපිට දෙන ඔයගලන ඔය දීපු එකේ පේන්නේ නැති ප්‍රශ්නේ නැත්නම් ඒකත් හොඳට කියවන්න පුළුවන් එකක්.
හරිද? පේන්නේ නැති ප්‍රශ්න තියෙන්නේ මෙතන ඉදි පේන්නේ නැහැ. නැත්නම් ඒකත් හොඳට කියවන්න පුළුවන් එකක්. හරිද? ඒ නිසා වඩා කියවා හැකි ලක්ෂ මොනවද? මොනවද වෙන්නේ? 16 13යි. 16 13 හා 39 31. මෙන්න මේ ලක්ෂ. වඩා පහසුවෙන් ඔය කියන කරුණු ටික ගැලපෙන්නේ ඔක්කොම මෙන්න මේ ලක්ෂ දෙකට. ඒ ලක්ෂ දෙක තෝරනකොට එක ලකුණක් දෙනවා. ලක්ෂ දෙක තෝරනකොට එක ලකුණක් හම්බ වෙනවා. ලක්ෂ දෙක තෝරනකොට එක ලකුණයි. අනුක්‍රමණය කීයද එතකොට? අනුක්‍රමණය කීයද? x කණ්ඩාංග වෙනස බෙදීම y කණ්ඩාංග වෙනස බෙදීම x කණ්ඩාංග වෙනස y කණ්ඩාංග ගන්න. මෙයාගේ මේ අඩු කරමු. 31 ඍණ 13 බෙදීම 39 ඍණ 16. කීයක් එනවද? 31 න් 13ක් ගියාම නම් 18යි. 39 න් 16ක් ගියාම නම් 23යි. මේක සුළු කරාම එනවා ආසන්න වශයෙන් 0.78ක් විතර. 0.78ක් වගේ. මේකේ උත්තරේ 0.78ක් 0.8යි බිඳුවක් කියන අගේ පරාසය තුල තියෙනවා නම් එක ලකුණක් දීලා තියෙනවා. ඔය කියන අගේ පරාසය තුල දිනනවනේ එක ලකුණක් දීලා තියෙනවා. ලකුණු කීයද? 1 2 3 4යි 5යි 6යි 7යි 8ක් මේ විදිහට අරන් ඉවරයි. රෝම ඉලක්කම් 3 ඊළඟට රෝම ඉලක්කම් 3 අපිට කියනවා ගල් කැබැල්ල ස්කන්ධය කැපිටල් M කිලෝග්‍රෑම් වලින් ගණනය කරන්න. කිලෝග්‍රෑම් වලින් ගණනය කරන්න. ඔය ප්‍රස්ථාර ඇඳලා තියෙන කවුරු අතරද? ප්‍රස්ථාර ඇඳලා තියෙන කවුරු අතරද? හොඳට බලන්න. x අක්ෂයට L1 y අක්ෂයට L2 නේද? ඒ කියන්නේ මෙන්න මෙයාගෙන් ඇදලා තියෙන්නේ. මෙන්න මෙයාගෙන්. මම ඒක ලියන්න අවශ්‍ය නැහැ. මේක ලියන්න අවශ්‍ය නැහැ. මම මේ ලියනවා නිකන්. L2 සමානයි සිම්පල් M බෙදීම කැපිටල් M L1. මෙන්න මෙයාගෙන් තමයි ප්‍රස්ථාරය ඇදලා තියෙන්නේ. මොකද්ද? y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක්. එහෙනම් ප්‍රස්ථාරය අනුක්‍රමණය කවුද? මෙන්න මෙයා. ප්‍රස්ථාරය අනුක්‍රමණය කවුද? සිම්පල් M බෙදීම කැපිටල් M නේද? එහෙනම් කැපිටල් M කියන්නේ කවුද? අනුක්‍රමණය සිම්පල් M බෙදීම අනුක්‍රමණය. සිම්පල් M බෙදීම අනුක්‍රමණයට මට M දාන්න විදිහක් නැහැ. ඒකයි වැඩි. හරිද? මෙතන M ඩෑෂ් කියලා ගන්න නැත්නම් පැටලෙනවා. සිම්පල් M කියන්නේ කීයද? ග්‍රෑම් 50යි. ග්‍රෑම් 50 කිලෝග්‍රෑම් වලින් අහන ඉඳ 10 රින් 3ක් දානවා. අනුක්‍රමණය 0.78යි. මේක සුළු කරාම ආසන්න වශයෙන් එනවා 6.41යි 10 රින 2යි කිලෝග්‍රෑම් කියලා. මේකේ උත්තරය දීලා තියෙන අගේ පරාසය 6.25යි 6.41යි. මෙන්න මේ අතර තියෙනවා නම් ලකුණු එකක් හම්බ වෙනවා. ඔය අතර තියෙනවා නම් ලකුණු එකක් හම්බ වෙනවා. වැඩිනේ. හරිනේ පේනවනේ. මේ හරි පේනවද? පහළ පේනවද? මේ අන්තිම පේරි පේනවද? පේනවද? හරි.
ලකුණු එකක් හම්බ වෙනවා ඔය ඔතෙන්ට එනකොට. මේ A level paper එකක් ඈ. මේ මන් දෙන එකක් නෙමෙයි A level එකක් මේක. මෙතන බැරි දේවල් නැහැ. අනික මේක විනාඩි 10ක් ඇතුළත කරන්න පුළුවන් වෙන්නත් ඕනේ. තව ඉවරත් නැහැ මේක. තාම ඉවරත් නැහැ. තාම ලකුණු 9යි. මේ ටික තිබ්බනම් ඇති ඈ. මේකට මේක අවශ්‍ය නැහැ. මම අර පෙන්නන්න නැන්දේ. අවසානයේ අපෙන් අහනවා. අවසානයේ අහනවා. ගල් කැබැල්ල හැර ඉහත දී ඇති අනෙකුත් අයිතම පමණක් භාවිතා කර මීටර් කෝදුවෙහි සිම්පල් M note ස්කන්ධය සෙවීමටද ඔබට පවසා ඇත. මෙම අවස්ථාව සඳහා භාවිතා කළ හැකි පරීක්ෂණාත්මක ඇටුමක සුදුසු රූප සටහනක් පහත දී ඇති ඉදෙහි අඳින්න. ගල් කැබැල්ල හැර ඉහත දී ඇති අනිකුත් අයිතම පමණක් භාවිතා කර මීටර් කෝදුවෙහි M note ස්කන්ධය සෙවීමට ඔබට පවසා ඇත. මෙම අවස්ථාව සඳහා භාවිතා කළ හැකි පරීක්ෂණාත්මක ඇටුම සුදුසු රූප සටහනක් පහත දී ඇති හිඩිය දෙන මීටර් කෝදුවේ ගුරුත්ව කේන්ද්‍රය G ලෙස පැහැදිලිව ලකුණු කළ යුතුය. කොහොම දෙන්න ඕනේ? හරි සරලයි. හරි සරලයි. කොහොම දෙන්න ඕනේ? ඉතින් අර මීටර් දෙපැත්තට ස්කන්ධ බෙදලා ගියා නම් හරිනේ. දෙපැත්තට ස්කන්ධ බෙදලා ගියා නම් හරිනේ නේද? ඔන්න මේසේ ඇදයිද? හිතන්න එපා. ඔන්න මේසේ මෙන්න අර ලී කුට්ටිය මෙන්න පිහිදාරේ මෙන්න මීටර් රූල මොකද්ද කරන්න ඕනේ? කොහොම ගුරුත්ව කේන්ද්‍රය එතකොට? මේ තියෙන ගුරුත්ව කේන්ද්‍රය. මෙන්න G ගුරුත්ව කේන්ද්‍රය. ඔන්න G ගුරුත්ව කේන්ද්‍රය. එහෙම එවුවනම් හරිනේ. මොකද්ද කරන්න ඕනේ? මේ පැත්තට දාමු අපි පඩිය. ගලණේ අයින් කරලා තියෙන්නේ. මේ පැත්තට පඩිය දානවා. මේ පැත්තෙන් කවුද එන්නේ? M note G එනවා. මේ පැත්තෙන් කවුද එන්නේ? MG එනවා. ඔකට එක ලකුණක් දීලා තියෙනවා. හරි සරලයි ඔක. මේ කවුද මොන එක්කෙනාද F. කොහොමද මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන් තේරුණ කට්ටිය? මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන් තේරුණ කට්ටිය. හරි. තමන්ගේ ලකුණු දාන්න බලන්න chat එකේ. මේක නම් අඩුයි මං හිතන්නේ. තමන්ගේ ලකුණු දාන්න chat එකේ. හරි වැඩිම ලකුණු තියෙන්නේ ලකුණු 8 තුමල්ට. මං හිතපු තරම් අඩු නෑ. හොඳයි. තුමල් මොනවද වැරදි? E එකේ 1 2. ඈ? E 1 2. E 1 2 අර ලක්ෂ්‍ය තෝරන එකයි අනුක්‍රමණයයි. එතකොට මේ ඔයාගේ 3 හරි ගියාද? මේ පරාසයට ආවද? ඔව් පරාසයට. හරි. අනුක්‍රමණය මේ පරාසයට ආවේ නැද්ද?
අනුක්‍රමණය හ්ම්? ආව අනුක්‍රමණය ආවා ඔව් මේකේ ලකුණු දීලා තියෙන නම් අනුක්‍රමණයේ උත්තරේට අනුක්‍රමණයේ පරාසය දෙනවා නම් ඒ ලකුණත් හම්බ වෙනවා හරිද එතකොට තිසුර මොනවද වැරදි ඊගේ දෙකයි ඊ එකේ දෙකයි දෙකයි. වෙන එකයි ආ අන්තිම තුනයිනේ තාම මොනවද වැරදි එකත් වැරදිද එකත් වැරදිනේ ආ 1 2 3යි මේකයි ඒ කියන්නේ ඊ දැන් පහලට ඔක්කොම වැරදි චමුදිද B එකයි C එකයි E එකේ 2යි 3යි 2යි 3යි එක හරිද ඔව් මේ ලක්ෂ දෙක වගේ තිබ්බද ආ සෝරි එකේ එකේ තිබෙ වෙන එකනේ හරි හරි ඔව්. ඒ දෙකයි කොටයින් ආයි කියන්නේ 2යි 3යි වැරදි B C E එකේ 2යි 3යි ආ B වැරදි C වැරදි හින්දා ආහා B වැරදි හින්දා C වැරදි අතන 2යි 3යි වැරදි ඒ තව එකක් කරදී අන්තිම එකත් වැරදිද නෑ ඒක හරි ඒතර හතරනේ අඩු වෙන්න ඕනේ එකයි 2යි 3යි සෝරි හරි 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 තිසුර සෝරි තරණි L1 L2 වැරදි හින්දා ඒ ටික වැරදි ස්කන්ධයත් වැරදි හ්ම්. අන්තිම එක මම කරන්නේ අන්තිම එක ඇයි කරේ නැත්තේ ඒක ඒක මට හිතුන්නේ නෑ සදෙව් ඊ නැත ඊ කලේ නෑ ඊ කරේ නෑ ඊ නම් පහටම වැරදිද නෑ නෑ වෙලාමදි වුණා කරේ නෑ උතර ඊදම් පහට නෑ ලකුණු පහක් නෑ ඇති එතනින් එහාට හරි ඔය විදිහට තමයි ප්‍රැක්ටිකල් දෙක ඉවර වෙන්නේ ඔන්න ප්‍රැක්ටිකල් දෙක සම්පූර්ණයෙන් කරලා එදත් මං එක වීඩියෝ එකක් පෙන්නුවා අද වීඩියෝ දෙකක් පටන් අරන් දවස පටන් අද මේක පටන් අරගෙන ගණනුත් අද ලේල් වලට අහපු ඒ ටික ඉවර කරා හරිද මේ ප්‍රැක්ටිකල් දෙක හොඳටම තේරුණා රියැක්ට් එකක් දාන්න අවුලක් නෑ දැන් සෙට් හරි එහෙනම් ওই ප්‍රැක්ටිකල් දෙක ඔය විදිහට ඉවර වෙනවා තව ප්‍රැක්ටිකල් තුනක් යාන්ත්‍ර විද්‍යාවේ තියෙනවා U නලය හේයා උපකරණය ඒ දෙක එකට කරන්නේ අන්තිම ප්‍රැක්ටිකල් එක වෙනම තනියම කරනවා ප්‍රශ්නත් එක්ක හරිද U නලය හේයා උපකරණයයි කියන එක දෙක එකට කරන්නේ මොකද එකක වගේ ප්‍රැක්ටිකල් දෙකක් තියෙන්නේ ඒක ඉතින් හරියට කරනවා නම් මේ වගේ කරන්න ඕනේ වෙලාව අරගෙන නැත්නම් ඉතින් කරලා වැඩක් නැත්නම් ඉතින් උඩින් කරන් ගිය හැකි මේ හරි එහෙනම් ප්‍රැක්ටිකල් ඔයගලන්ගේ ගයිඩ් එකේ තියෙන 6ක් දැනට ඉවරයි සාකච්ඡා කරලා හරිද තව ගොඩක් තියෙනවා 6ක් ඉවරයි මේක රෙකෝඩ් එක ඔක්කොම මම පිළිවෙලට දානවා දැන් මේ තව පොඩි වෙලාවක් ඇතුළත එදා ටික කලින් එක දානවා හරි එහෙනම් ප්‍රශ්න මොන හරි දෙනවා නම් අහන්න අතර වෙන්න පුළුවන් අනික කටේට යන්න පුළුවන් good night තිසර මොකක්ද ප්‍රශ්නේ ඊගේ දෙවෙනිකයි සම්බන්ධ ගන්න ඔය දෙක විතරද නෑ නෑ තව ගන්න පුළුවන් හැබැයි මෙහෙම එකක් ඒගොල්ලෝ කියනවා වඩාත්ම යෝග්‍ය ලක්ෂ දෙක පමණක් තෝරා ගැනීමට තමයි ලකුණක් දීලා තියෙන්නේ හරිද ඕකේ හේතුවක් තියෙනවා අර පැහැදිලිව කියවන්න පුළුවන් ලක්ෂ දෙකයි යෝග තියෙන්නේ තේරුණාද ඛණ්ඩාංක පාඨාංක ලක්ෂ තියෙන්නේ පාඨාංක ලක්ෂ නැතුව කියවන්න පුළුවන් පැහැදිලිම ලක්ෂ දෙකයි තියෙන්නේ ඒ නිසා ඒගොල්ලෝ කියලා කියන මේ මාකි ස්කීම් එක ගණන් බලන්න ඒකේ තියෙන මෙහෙම මෙම ලක්ෂ දෙක පමණක් තෝරා ගැනීමට එක ලකුණයි දීලා තිබ්බේ වෙන ඒවා තෝරගන්න එක වැරද්දක් නෙමෙයි හැබැයි ඒ අවුරුද්දේ මේ දෙකට විතරයි ලකුණු දුන්නේ ඒකට හේතුව තමයි කියවන්න පුළුවන් පහසුම ලක්ෂ දෙකයි තියෙන්නේ ඒ දෙක ඔය දෙක තමයි
තිසුර හරිද? 19 15 වගේ පුළුවන්ද? මොකද්ද? 19 15 වෙන්න. අහන්න බෑ. බෑ 19 15 කියවන්න බෑනේ. 19 15 සෙට් වෙන්නේ නැහැ එතන කැපෙනවනේ. මම ස්ක්‍රීන් ෂෙයා කරලා නැහැ. බලන්න. 19 15 කියන එක ඡේදන වෙන්නේ නැහැ නේද නේද? ඊට උඩින් ඡේදන වෙන්නේ. දැක්කද? අර දෙක හරියටම ඡේදන වෙනවා. ඒක ප්‍රශ්න තියෙන්නේ අර මම ඔයගලන්ට දීපු ෆොට් මේ ඕක අර PDF එකේ පැහැදිලි මදි හරියටම. ඒ level වල තිබ්බ එක හරියට පැහැදිලි. ඒතර ඔයගොල්ලෝ දැන්ට ලකුණු අඩු වෙන එක පාඩමක් කරගන්න ඔය කරුණු තුන අනුක්‍රමණය වෙද්දී ඔය කරුණු තුන ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න. තිසර මොනවද කරුණු තුන? තිසර වඩාත් ඇක්ටිවිටි ක්ලස් තෝරගන්න ඕනේ. පාඩම් සඳහා පාඩම් සඳහා ලැබුණු උත්තර ලක්ෂ 2ක් විතර ගන්න බෑ. පාඨාංක වල ගත්ත ලක්ෂ ගන්න බෑ. අනිත් එක වඩා පහසුවෙන් කියවන්න පුළුවන් ඉන්න ඕනේ. හරිද? හරි. වෙන මොනවද ප්‍රශ්න තියෙන්නේ? නෑ. හරි. සදේව් මේ ඕක අර 2005 එකේ ඔව් අර අර මොකක්ද ප්‍රශ්න අංකය මොකද්ද? D කියලා එකක් තියෙනවා. මොකද්ද 2005 D දෙවෙනි එක B D D මෙන් පරීක්ෂණයේදී තන්තු සැහැල්ලු තන්තු භාවිතා කළ යුතුය. ඔව් මොකද ප්‍රශ්නේ? ඒ ප්‍රශ්න තේරෙන්නේ නැහැ කියලාද කියන්නේ? ඒක අර ලියන්න බෑනේ මේ සහැල්ලු නොමැති තන්තු වල බරක් තියෙන නිසා අර විකරණ ඇද වෙන්න පුළුවන් කියලා. නෑ ඒක නිරීක්ෂණයක් නේ. විකරණ ඇද වුනහම හේතුව තමයි ඒක. තේරුණාද? දැන් විකරණ ඇද වුනහම හේතුවයි ඒක. ඒක අනිත් පැත්තට පාවිච්චි කරන්න බෑ එතකොට. තේරුණාද? හරි. එතකොට ඔතන වෙන්නේ මොකද්ද? විකරණ ඇද වෙන්නත් හේතුව මොකද්ද? අර ඔයා තන්තුවේ ආතතිය කියලා ඇත්තටම ගන්නේ. අතන ස්කන්ධේ බර නෙමෙයි. මොකද තන්තුවට ස්කන්ධයක් පැවතුනහම ආතතිය තැනින් තැනට වෙනස් වෙනවා. අන්න ඒ හේතුව ලියන්න ඕනේ. ඒකයි මම කිව්වේ ස්ට්‍රක්චර් පේපර් ලියද්දි අර ගැළපෙන මුත්තර ලියන්න ඕනේ. නැත්නම් ලකුණු දෙන්නේ නැහැ. හරිද? ලගින් එන උත්තර වල ලකුණු දෙන්නේ නැහැ. හරිද? රෙකෝඩින් දාලා. ඈ? රෙකෝඩින් දාලා තාම. අයක උලක් නේ. හරි. අර කියන්නේ රෙකෝඩින් එක අයින් කරන්න නේද? හරි. 17 පළවෙනි එකේ ඒට 17 රෙකෝඩින් අයින් කරන්න. හරි. රෙකෝඩින් එක බලන අය පොඩි අහපු ප්‍රශ්නයක උත්තරයක්. එතකොට ඔය 17 ඒ වල අහනවා අර ප්‍රශ්නය මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. මේ පරීක්ෂණයේදී පළමු පියවර ලෙස පිහිදාරය මත මීටර කෝදුව සන්තුලනය කිරීමට ඔබට පවසා ඇත. මෙහි පියවරේ අරමුණ මොකද්ද? එතකොට සද වාගෙන මොකද්ද? ප්‍රශත් දෝෂය මගහරව ගන්න. නෑ ප්‍රශත් දෝෂය මගහරව ගන්න නෙමෙයි. ඒතර දැන් මීටර රූලයේ ගූර්ණය ගණනයට එකතු වීම තමයි උතන වෙන්න උත්තරේ. හැබැයි මෙහි ඔයා අහන්නේ ප්‍රශත් දෝෂය. ඒ කියන්නේ දැන් අර මීටර රූලේ දිගත් ඒ කියන්නේ ගූර්ණ දිගත් આવොත් දෝෂය වැඩි වෙනවනේ. ප්‍රශත් දෝෂය වැඩි වෙනවා. ඒක හරි. ඔයාගේ හැබැයි ওই ප්‍රශ්න උත්තරේ නෙමෙයි. එතකොට ওই ප්‍රශ්නෙට උත්තරේ ඔය ප්‍රශ්නේ වෙන්නේ මොකද්ද එහෙම වුණොත්? මීටර රූලයේ ගූර්ණයක් ගත්තොත් මොකද වෙන්නේ කියලා අහුවොත් තමයි ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ. නේද? සදෙව්? සදෙව් හරිද? සදෙව්? මේ පාඩම් ගන්න බැරි එකට මේ